අනේ කට්ටියම සෙට්ලා නේ සාපේක්ෂ වේගය අපි සෙට් එක හදාගෙන මොකද දිස දෙපෙගේ වහා ගන්න තරම් ගණන් අපලගේ වෙලාව කරාදී ඒක ගණන් වෙලාව කරු ඒකේ අවුලක් තියෙනවා නම් මට වෙනම මෙසේජ් එකක් දානවා මට ඒක පැහැදිලි කරලා දෙන්න ලොකු ගණන් නැහැ නේ ඒක හොඳට ලකුණු තිබ්බම බලලා අවුතරේට කියන්නේ ලකුණු 30න් උඩනේ අවුතරේට තිබ්බේ 30න් අඩු ලකුණු තිබ්බේ එන්න දෙන්නෙක් වගේ අනිත් හැමෝටම හොඳ ලකුණක් තිබ්බා ඒක පේපර් එක අර කට්ටියම කරාම ඔයාලගේ නියම හැම එකම අඳුන ගන්න පුළුවන් ඉතින් වැඩිම ලකුණු දෙන්නෙක් නේ ඒකල කලින් පේපර්ස් තිබුණේ නෑනේ ඒක කට්ටිය පේපර්ස් ලියන්නේ යනවා එකේ ඒතකොට බලලා ඉන්න මට්ටම දැනගන්න පුළුවන් අනිත් එක්ක ටාගට් කරගන්න සහ මේ කාලේ පාඩු කරන්න පුළුවන් වෙලාව වැඩ කරන දාගන්න ඕනේ අපිට මේ කරන වෙලාවෙන් ඒක කම්ප්ලීට් කරගන්න පුළුවන්. මේක අපේ වැඩ ඉර වෙලක් නැහැ. එදාසේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මේ නිසා වගන්න බාන්තිමේ ඉර වෙනවා කියලා. ඉංග්‍රීසි නැහැ. ඒ නිසා මේ සබ්ජෙක්ට් වල වැඩත් එක්ක කොට ස්කිල් එකේ උඩ දාගන්න. දැන් සබ්ජෙක්ට් වැඩි තමයි වෙනවනේ. අම්බාන ක්ලාස් වල වෙනවා ගන්නවනේ. ඒකට ඉතින් මේ උඩට වෙනම සොලියුෂන් එකක් නැහැ. එහෙම එක සෙප්ටෙම්බර් දවසේ මොකද කරගන්න ඉස්කෝලේ දින වලයි උමරි මේ මනස් කරගෙන මේ ටික වැඩ කරගන්න අනාගතේ මොකද අවුලක් තියනවා වැඩි කතා කරනවා උලන් සොලියුෂන් එකක් දෙන්න ඒක උඹලගේ වැඩ අනාගත කියලා මේ උඩට වෙන මේ කිසිම සහනයක් වෙන්නේ නැහැ ලබනවා සුන්ගානයක් වෙන්නේ නැහැ ඒ වගේ විදිහම තියෙනවා මේකට එහෙම කාලේ දුන්නා කියලා සහනයක් දුන්නේ නැහැ පේපර් එකේ කියලා වෙන එකේ විදිහට කෙලවුණානේ බෞද්ධරේ නිසා මේ पेपर्स लेसी करना है एमसी में ना कवदा गन करना के स्कोर एक වෙනසක් නැහැ හරිනම් අපි වැඩේ පටන් ගමු ලේවමු අදවසේ පළවෙනි ගාන සැහැල්ලු නනුවක් මගින් සැහැල්ලු සුමට කප්පියක් ලේවමු සැහැල්ලු නනුවක් මගින් සැහැල්ලු සුමට කප්පියක් සීලිවෙන් එල්ලා තිබේ සැහැල්ලු නනුවක් මගින් සැහැල්ලු සුමට කප්පියක් සීලිවෙන් එල්ලා තිබේ. සැහැල්ලු ලණුවක් මගින් සැහැල්ලු සුමට කප්පියක් සීලිවෙන් එල්ලා තිබේ. සැහැල්ලු ලණුවක් මගින් සැහැල්ලු සුමට කප්පියක් සීලිවෙන් එල්ලා තිබේ. සැහැල්ලු ලණුවක් මගින් සැහැල්ලු සුමට කප්පියක් සීලිවෙන් එල්ලා තිබේ. මෙම කප්පිය උඩින් යවූ සැහැල්ලු අප්‍රත්‍යස්ත තන්තුවක 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 එක් කෙළවරකට සැහැල්ලු අප්‍රත්‍යස්ත තන්තුවක එක් කෙළවරකට එක් කෙළවරකට මෙම කප්පිය උඩින් යවූ සැහැල්ලු අප්‍රත්‍යස්ත තන්තුවක එක් කෙළවරකට 4m ස්කන්ධයෙන් යුතු අංශුවක් ඈඳා ඇති අතර 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 අනෙක් කෙළවරෙහි සිම්පල් m ස්කන්ධයෙන් යුතු අනෙක් කෙළවරෙහි සිම්පල් m ස්කන්ධයෙන් යුතු දෙවැනි සුමට කප්පියක් ඈඳා ඇත. අනෙක් කෙළවරෙහි සිම්පල් m ස්කන්ධයෙන් යුතු දෙවැනි සුමට කප්පියක් ඈඳා ඇත. දෙවැනි සුමට කප්පියක් ඈඳා ඇත. සිම්පල් m ස්කන්ධයෙන් යුතු දෙවැනි සුමට කප්පියක් ඈඳා ඇත. දෙවැනි කප්පිය උඩින් යවූ සැහැල්ලු අප්‍රත්‍යස්ත තවත් තන්තුවක දෙවැනි කප්පිය උඩින් යවූ සැහැල්ලු අප්‍රත්‍යස්ත තවත් තන්තුවක
දෙවෙනි කප්පිය උඩින් නැවු සැහැල්ලු අප්‍රත්‍යස්ත තවත් තන්තුවක. දෙවෙනි කප්පිය උඩින් නැවු සැහැල්ලු අප්‍රත්‍යස්ත තවත් තන්තුවක. දෙවෙනි කප්පිය උඩින් නැවු සැහැල්ලු අප්‍රත්‍යස්ත තවත් තන්තුවක එක් කෙලවරකට m ස්කන්ධයක්ද එක් කෙලවරකට m ස්කන්ධයක්ද එක් කෙලවරකට m ස්කන්ධයක්ද සිම්පල් m ස්කන්ධයක්ද අනෙක් කෙලවරෙහි දෙකයි m ස්කන්ධයක්ද එල්ලා තිබේ. අනෙක් කෙලවරෙහි දෙකයි m ස්කන්ධයක්ද එල්ලා තිබේ. එක් කෙලවරක සිම්පල් m ස්කන්ධයක්ද අනෙක් කෙලවරෙහි දෙකයි සිම්පල් m ස්කන්ධයක්ද එල්ලා තිබේ. අනෙක් කෙලවරෙහි දෙකයි සිම්පල් m ස්කන්ධයක්ද එල්ලා තිබේ. ආරම්භයේදී රූප සටහනින් දැක්වෙන ආකාරයට පද්ධතිය නිශ්චලතාවයෙන් තබා ආරම්භයේදී රූප සටහනින් දැක්වෙන ආකාරයට පද්ධතිය නිශ්චලතාවයේ තබා ආරම්භයේදී රූප සටහනින් දැක්වෙන ආකාරයට පද්ධතිය නිශ්චලතාවයේ තබා ආරම්භයේදී රූප සටහනින් දැක්වෙන ආකාරයට පද්ධතිය නිශ්චලතාවයේ තබා පද්ධතිය නිශ්චලතාවයේ තබා ඉන්පසු මුදා හරිනු ලැබේ. ඉන්පසු මුදා හරිනු ලැබේ. ආරම්භයේදී රූප සටහනින් දැක්වෙන ආකාරයට පද්ධතිය නිශ්චලතාවයෙන් තබා ඉන්පසු මුදා හරිනු ලැබේ. බරින් වැඩිම අංශුව G බෙදීම 23 බරින් වැඩිම අංශුව G බෙදීම 23 ත්වරණයෙන් පහත බසින බව පෙන්වා. බරින් වැඩිම අංශුව G බෙදීම 23 ත්වරණයෙන් පහත බසින බව පෙන්වා අනෙකුත් අංශු වල ත්වරණ සොයන්න. G බෙදීම 23 ත්වරණයෙන් බරින් වැඩිම අංශුව G බෙදීම 23 ත්වරණයෙන් පහත බසින බව පෙන්වා අනෙකුත් අංශු වල ත්වරණ සොයන්න. 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 සීලිම මත ඇදිල්ලද සොයන්න. වෙනවා ආයෙ පහලින් ලැබමු. සීලිම මත ඇදිල්ලද සොයන්න. සීලිම මත ඇදිල්ලද සොයන්න. සීලිම මත ඇදිල්ලද සොයන්න. බරින් වැඩිම අංශුව G බෙදීම 23 ත්වරණයෙන් පහත බසින බව පෙන්වා අනෙකුත් අංශු වල ත්වරණ සොයන්න. සීලිම මත ඇදිල්ලද සොයන්න. සීලිම මත ඇදිල්ලද සොයන්න. ඒතර අපිට පද්ධතිය මේ ආකාරයෙන් රූප සටහනක් දීලා තියෙනවා. සීලිමට සම්බන්ධ කරලා තියෙන සැහැල්ලු සුමට කප්පිය මේ ආකාරයෙන් මේ කප්පිය මතින් යන සැහැල්ලු තන්තුවේ එක කෙලවරකට සම්බන්ධ කරලා තියෙනවා 4යි m ස්කන්ධය සහිත අංශුවක්. අනෙක් කෙලවරට m ස්කන්ධය සහිත කප්පියක් සම්බන්ධ කරලා තියෙනවා. m ස්කන්ධය සහිත කප්පියක් සම්බන්ධ කරලා තියෙනවා. නාගේ ස්කන්ධය සිම්පල් එක. m ස්කන්ධය සහිත කප්පියක් මෙයාට සම්බන්ධ කරලා තියෙනවා. ඒ කප්පිය මතින් යන තවත් තන්තුවක්. මේ කප්පිය මතින් යන තවත් තන්තුවක එක කෙලවරකට m ස්කන්ධය සහිත අංශුවක් අනෙක් කෙලවරට දෙකයි m ස්කන්ධය සහිත තවත් අංශුවක් සම්බන්ධ කරලා දෙන්න. කණේඩිය මෙතන අපිට පද්ධතිය දීලා දෙනවා. මේ ගන්නේ බරින් වැඩිම අංශුව. බරින් වැඩිම අංශුව කියන්නේ 4යි m ස්කන්ධය සහිත අංශුව. G බෙදීම 23 ත්වරණයෙන් පහත බසින් බව පෙන්වා අනිකුත් අංශු වල ත්වරණ සොයන්න. ඊට පස්සේ සිවිලියම මත ඇදිල්ල සොයන්න. වෙලාවක් දෙන්න. වැඩි හදාගෙන බලන්න. කප්පි පද්ධතියක චලිතයේදී මම කිව්වා ස්වභාවික චලිතයේ හිතන්න කලින් ස්වභාවික චලිතය ගැන අපි මුලින්ම හිතන්නේ ගණිත විවරණයක් තියෙන්නේ කාලය සමග විචලනය වන තන්තු කොටස් එකකේ
මුලින්ම සටහන් කරගෙන යනවා. කාලය සමග විචලනය වන තන්තු කොටස් ටික අපි සටහන් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ ඇසුරෙන් ත්වරණයන් නිරූපණය කරගන්න. එතකොට එම ත්වරණේ දිශාව තීරණය වෙන්නේ විස්ථාපන වැඩි වෙන දිශාවට. ඒ වගේම ඒ ත්වරණය සටහන් වෙන්නේ කාට සාපේක්ෂවද කියන එක තීරණය වෙන්නේ එම ත්වරණය නිරූපණය කිරීම සඳහා අපි විස්ථාපනයේ මැනීම සඳහා භාවිතා කරන අචල මට්ටම අචල වෙන්නේ කාට සාපේක්ෂවද? ඌට සාපේක්ෂව තමයි ත්වරණය සටහන් වෙන්නේ. ඔය කියන සංකල්පය මෙතනදී අපිට ලස්සනට පාවිච්චි වෙන දණක්. මේ හදාගෙන ගන්න. අපිට ත්වරණයන් සටහන් කරද්දී අපිට පරිසරය සාපේක්ෂ ත්වරණය හරියටම අපි නිර්ණය කරගෙන ඉන්න ඕන තමයි. එතන අපිට ගාණ දීලා තියෙන්නේ සහැල්ලු සුමට ලාමක් වගේ සහැල්ලු සුමට කප්පියක් සීලිමෙන් එල්ලා තිබේ. ඒතර මේ කප්පිය මතින් මෙම කප්පිය උඩින් යවූ සහැල්ලු අප්‍රත්‍යස්ත තන්තුවක එක් කෙළවරකට 4 ස්කන්ධයක්. ඒතකොට මෙතන අවිතන්‍ය තන්තුවක් කියන එක ප්‍රත්‍යස්තතාවයෙන් දුර අප්‍රත්‍යස්ත තන්තුවක්. කියන්නේ අවිතන්‍ය තන්තුවක් කියන එක. ප්‍රත්‍යස්ත තන්තුවක් නම් ඇදීමකට ලක් වෙන්න පුළුවන්. ඒතකොට අපිට තන්තුවේ දිග වෙනස් වෙන්න පුළුවන්. තන්තුවට දෙන බලය මත. ඒතකොට ඇදිල්ල මත දිග වෙනස් වෙන්න පුළුවන් ප්‍රත්‍යස්ත තන්තුවක්. ප්‍රත්‍යස්ත නොවන අප්‍රත්‍යස්ත තන්තුවක් කියලා කියන්නේ අවිතන්‍ය තන්තුවක්. ඒකට අපිට මේ කප්පිය මතින් දාලා තියෙන අවිතන්‍ය තන්තුවක්. එහෙනම් මේ තන්තුවේ එක් කෙළවරකට 4 ස්කන්ධයක් සම්බන්ධ වෙලා තන්තුවේ අනෙක් කෙළවරට m ස්කන්ධය සහිත කප්පියක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකට මෙයත් සුමට කප්පියක්. දර්ශනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මේ සුමට කප්පිය මතින් යොදලා තියෙන තවත් තන්තුවක් සහැල්ලු තන්තුවක්. ඔය සහැල්ලු අවිතන්‍ය තන්තුවේ දෙකලවරට m ස්කන්ධයක් සහ දෙකයි m ස්කන්ධයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකට දැන් මෙහෙම තියෙන නිශ්චලතාවයෙන් අතහැරියට පස්සේ කරන්නේ පද්ධතියේ නිශ්චලතාවයෙන් අත්හැරියට පස්සේ ඊළඟ මොහොතේ නම් චලිතය සිද්ධ වෙනවා. එතකොට අපිට සාධාරණ ඒ කාලයකදී මම චලිතව පවතින අවස්ථාවක් මම සැලකුවා. එතකොට කාලය සමග විචලනය වන තන්තු කොටස් ටික අපිට තීරණය කරගන්න මුලින්ම මම ගත්තොත් මේ කප්පියේ මේ අචල කප්පියේ කේන්ද්‍රය හරහා ඇදී තිරස් රේඛාව විනා මේ අචල කප්පියේ කේන්ද්‍රය හරහා තිරස් රේඛාව විනා මේ 4 ස්කන්ධය සහිත අංශුවට පවතින තන්තු කොටස ගත්තා. මම මේ තන්තු කොටස x ලෙස. එතකොට අපිට මේ x කියන දිග කාලය සමග විචලනය වන දිග. x කියන්නේ කාලය සමග විචලනය වන දිග. මම x කියන විස්ථාපනය මනින්නේ මේ මට්ටමේ ඉඳන් මේ කප්පියේ කේන්ද්‍රය හරහා ඇති තිරස් මට්ටමේ ඉඳන් මේ පැත්තට මනින රාශීන් ධන සහ මෙතනින් ඉහළට මනින රාශීන් ඍණ ලෙස සලකලා තමයි මම x වලින් නිරූපණය කරන්නේ. එහෙනම් x වැඩි වෙන දිශාව තමයි මේ පැත්ත. x වැඩි වෙන දිශාව මේ පැත්ත. එතකොට x කියන්නේ විස්ථාපනය. x කියන්නේ කාලය සමග විචලනය වන විස්ථාපනය. එහෙනම් x කාලය සමග විචලනය වෙන නිසා අපිට x කාලය විශ්ෙන් දේවතාවක් අවකලනය කරොත් x ඩබල් ඩොට් කියන ත්වරණය තීරණය වෙනවා. එහෙනම් x වැඩි වෙන දිශාවට ත්වරණය අපිට නිරූපණය කරන්න පුළුවන් x ඩබල් ඩොට්. x වැඩි වෙන දිශාවට ත්වරණය x ඩබල් ඩොට්. x වැඩි වෙන දිශාවට ත්වරණය x ඩබල් ඩොට්. එතකොට මේ x ඩබල් ඩොට් කියන ත්වරණය දැනෙන්නේ මේ 4 ස්කන්ධයේ. අපි නම් කරගත්තොත් මම ගන්නම් මේ ස්කන්ධයේ 4 ස්කන්ධය සහිත අංශුව මම ගන්නම් කැපිටල් A ලෙස. ඊට පස්සේ මේ කප්පිය මම නම් කරොත් කැපිටල් B විදියට. ඊට පස්සේ m ස්කන්ධය සහිත මේ අංශුව මම ගන්නවා කැපිටල් C. දෙකයි m ස්කන්ධය සහිත මේ අංශුව මම ගන්නවා කැපිටල් D ලෙස. එතකොට ඉතින් මේ සටහන් කරලා තියෙන්නේ x ඩබල් ඩොට් කියන ත්වරණය මේ කැපිටල් A ගේ ත්වරණය. කැපිටල් A අංශුවේ ත්වරණය. කැපිටල් A අංශුවේ කාට සාපේක්ෂ ත්වරණය තමයි x ඩබල් ඩොට් කියලා සටහන් වෙන්නේ. මම x කියන විස්ථාපනය වන්නේ මෙන්න මේ මට්ටමට සාපේක්ෂව. එතකොට මේ මට්ටම අචල වෙන්නේ මේ කප්පියට සාපේක්ෂව. එතකොට කප්පිය මේ සිවිලිමට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට කප්පිය ඔය සිවිලිමට සම්බන්ධව අචලව පවතිනවා. පොළවේ ඉඳන් බලන් ඉන්න එක මේ කප්පිය අචලයි. එහෙනම් මේ කප්පිය හරහා යදී තිරස් රේඛාව අචලයි පොළොවට සාපේක්ෂව. එහෙනම් මේ මට්ටම අචල වෙන්නේ පොළොවට සාපේක්ෂව. ඒ නිසා පොළොවට සාපේක්ෂ ත්වරණයක් තමයි x ඩබල් ඩොට් කියලා කියන්නේ. එහෙනම් x ඩබල් ඩොට් කියන්නේ පොළොවට සාපේක්ෂ ත්වරණයක්. එහෙනම් අපිට x ඩබල් ඩොට් ලෙස ත්වරණය සටහන් වෙන්නේ පොළොවට සාපේක්ෂ ත්වරණයක්. එහෙනම් මට තීරණය ගන්න පුළුවන්. එතන මෙම පොළොවට සාපේක්ෂ කැපිටල් A ගේ ත්වරණය. පොළොවට සාපේක්ෂ කැපිටල් A ගේ ත්වරණය. එතන පහළ දිශාවට x ඩබල් ඩොට්
එතකොට මම උතන කැපිටල් E කියලා ගන්නේ පොළව. ඊට පස්සේ කාලය සමග විචලනය වෙන තන්තු කොටසක් අපිට තවත් නිර්මාණය කරගන්න පුළුවන්. මම ගත්තොත් මෙලෙස මේ කප්පේ කේන්ද්‍රය හරහා තිරස් රේඛාව විනා මේ B කියන කප්පේ ඉහළ මට්ටමට පවතින තන්තු කොටස ගත්තොත් මෙයා කාලය සමග විචලනය වෙන තන්තු කොටසක්. මේ කප්පිය පහළට චලිත වෙනවා නම් මේ තන්තු කොටසේ දිග කාලය සමග වැඩි වෙනවා. මේ කප්පිය ඉහළට චලිත වෙනවා නම් කාලය සමග මේ තන්තු කොටසේ දිග එන්නේ අඩු වෙනවා. හරිනේ. නම් කාලය සමග විචලනය වෙන තන්තු කොටසක් මේ තියෙන්නේ. මම ගන්නවා මෙයා y ලෙස. හරිනේ. එතකොට අපිට y කියන තන්තු කොටසේ y කියන විචලනය වෙන තන්තු කොටසේ මම මේ y කියන විස්ථාපනය මනින්නේ මේ මට්ටමේ ඉඳන්. නම් මේ මට්ටමේ ඉඳන් පහළට මනින රාශිය ධන ලෙස මම සලකනවා. ඉහළට මනින රාශිය ඍණ ලෙස මම සලකනවා. එතකොට y වැඩි වෙන්නේ මේ පැත්තට. එහෙනම් විස්ථාපන වැඩි වෙන දිශාවට තමයි අපිට ත්වරණය සටහන් වෙන්නේ. y කියන්නේ කාලය සමග විචලනය වෙන දිගක්. එතකොට මේ විස්ථාපනයේ කාලීශෘතයක්. එහෙනම් මේව දේවතාවක් ආකලනය කරාම අපිට ත්වරණය ගොඩනගෙනවා y ඩබල් ඩොට්. එතකොට මේ y ඩබල් ඩොට් කියන්නේ ත්වරණය b ගේ ත්වරණය ඔය තියෙන්නේ නේ. කාලය සමග මේ මට්ටමේ ඉඳන් b පවතින දුර තමයි y කියලා ගත්තේ. එතකොට y වෙනස් වෙද්දී මේ y ඩබල් ඩොට් කියන ත්වරණය b ගේ ත්වරණය. b ගේ කාට සාපේක්ෂ ත්වරණයද? මෙයා කාට සාපේක්ෂවද කියන එක තීරණය වෙන්නේ මේ y ඩබල් ඩොට් මනින්න අපි තීරණය කරන්නේ විස්ථාපන මනින්න අපි ගත්තේ මේ මට්ටම. එතකොට ওই මට්ටම අචල වෙන්නේ මේ කප්පියට සාපේක්ෂව. කප්පිය පොළොවට සාපේක්ෂව නිය අචලව පවතිනවා. එතකොට මේ මට්ටම අචලව පවතින බව දැනෙන්නේ පොළොවේ ඉන්න කෙනෙක්. එහෙනම් පොළොවට සාපේක්ෂව මේ මට්ටම අචලයි. ඒක නිසා මේ y ඩබල් ඩොට් කියන ත්වරණය පොළොවට සාපේක්ෂ ත්වරණය. මේ මට්ටම අචල වෙන්නේ කාට සාපේක්ෂවද? පොළොවට සාපේක්ෂව. ඒ නිසා මේ ත්වරණය පොළොවට සාපේක්ෂ ත්වරණය. එහෙනම් එතන පොළොවට සාපේක්ෂව කැපිටල් B ගේ ත්වරණය. වහරට y ඩබල් ඩොට් ත්වරණය. අනේඩේ මෙතන උලක් නැහැ. ඊට පස්සේ කාලය සමග අපිට විචලනය වෙන ත්වරණයක් වෙනවා තව. දැන් කාලය සමග විචලනය වෙන තන්තු කොටසක් තවත් තීරණය කරන්න පුළුවන්. මෙලෙස මේ කැපිටල් සිම්පල් m ස්කන්ධය සහිත කැපිටල් B කියන කප්පිය. මම මේවා කැපිටල් B කියලා නම් කරගත්තා. මේ කප්පියේ කේන්ද්‍රය හරහා ඇදී තිරස් රේඛාව ඉඳන් C කියන අංශුවට m ස්කන්ධය සහිත C අංශුවට පවතින තන්තු කොටස. මම මේ තන්තු කොටස Z කියලා නම් කරගත්තොත් මෙයා කාලය සමග විචලනය වෙන තන්තු කොටස. මේ අංශුව පහළට චලිත වෙනවා නම් මේ තන්තු කොටසේ දිග එන්න වැඩි වෙනවා. මේ අංශුව ඉහළට චලිත වෙනවා නම් මේ තන්තු කොටසේ දිග කාලය සමග එන්න අඩු වෙනවා. එතකොට අපිට කාලය සමග විචලනය වෙන තන්තු කොටසක් මේ දෙන්නේ. එහෙනම් මම මනින්නේ මේ මට්ටමේ ඉඳන් පහළට මනින රාශිය ධන සහ ඉහළට මනින රාශිය ඍණ ලෙස සලකලා තමයි මම නිරූපණය කරන්නේ. එතකොට අපිට Z වැඩි වෙන දිශාව කියන්නේ මේ විස්ථාපන වැඩි වෙන දිශාව කියන්නේ මේ පැත්ත. එහෙනම් ත්වරණය සටහන් වෙන්නේ මේ පැත්ත. එතකොට Z කියන්නේ කාලීශෘතයක් නිසා මේව දේවතාවක් අවකලනය කරනවා. අපිට නිරූපණය වෙනවා Z ඩබල් ඩොට් කියලා ත්වරණයක්. මේ ත්වරණය C කියන අංශුවේ ත්වරණය. C අංශුවේ ත්වරණය තමයි Z ඩබල් ඩොට්. හැබැයි C අංශුවේ ත්වරණය දැන් මේක වැඩේ මොකද අහගෙන ඉන්නේ? හරිනේ. ගාන හදන්නේ මොකද? මේක පොඩ්ඩක් වැඩේ අහගෙන ඉන්න. මෙතන අපි ත්වරණයක් සටහන් කරද්දී පොළොවට සාපේක්ෂ ත්වරණයක් නෙවෙයි අපිට මෙතන එන්නේ. මේ C කියන අංශුව අපි C කියන අංශුව පාවිච්චි කරලා C කියන අංශුවට මේ B කියන කප්පියේ කේන්ද්‍රය හරහා ඇදී තිරස් රේඛාව ඉඳන් C අංශුවට පවතින තන්තු කොටසක් Z ලෙස නම් කරගත්තා. එතකොට මේ Z කියන තන්තු කොටස අපි මනින්න පාවිච්චි කරන්නේ මේ B කියන කප්පියේ කේන්ද්‍රය හරහා ඇදී තිරස් මට්ටම. එතකොට Z ඩබල් ඩොට් කියන ත්වරණය ලබා ගන්න අපි පාවිච්චි කරන විස්ථාපනය මනින්න අපි සලකන්නේ B කියන කප්පියේ කේන්ද්‍රය හරහා ඇදී තිරස් මට්ටම. මේ මට්ටම අචල වෙන්නේ කාට සාපේක්ෂවද? ඌට සාපේක්ෂව තමයි මේ ත්වරණය සටහන් වෙන්නේ නේ. එතකොට මේ මට්ටම අචල වෙන්නේ කාට සාපේක්ෂවද? කැපිටල් B කියන කප්පියට සාපේක්ෂව. පොළොවට සාපේක්ෂව මේ අචල මට්ටමක්. එහෙම එකක් නැහැ. එහෙනම් කැපිටල් B කියන කප්පිය ස්ථාවර විය යුතුයි. කැපිටල් B කියන කප්පිය පොළොවට සාපේක්ෂව චලිත නොවිය යුතුයි. මේ මට්ටම පොළොවට සාපේක්ෂව නියත වෙන්න නම් නේ පොළොවට සාපේක්ෂව මෙයා නිශ්චල වෙන්න නම් එතකොට මෙයා ස්ථාවර වෙන්න නම් අචල වෙන්න නම් කියන්නේ ඔය කැපිටල් B කියන කප්පිය හරහාදී තිරස් රේඛාව අචල වෙන්න නම් පොළොවට සාපේක්ෂව කැපිටල් B කප්පිය ස්ථාවරව පවතින්න ඕනේ. දැන් මෙයා ස්ථාවරව පැවතුනාට ඒ කියන්නේ මෙයා අචල කප්පියක් වුණාට මූ අචල කප්පියක් නෙමෙයි මූ සචල කප්පියක්. එහෙනම් මේ සචල කප්පිය මත පිහිටි ලක්ෂයකට සාපේක්ෂව නම් අපි දුරමනින්නේ. ඒ කියන්නේ මේ මට්ටම ඒ කියන්නේ මේ B කියන කප්පිය
ඒ කේන්ද්‍රය හරහා ඉන්නේ තිරස් රේඛාව අචල වෙන්නේ කාට සාපේක්ෂවද b කියන කප්පියට සාපේක්ෂව. එහෙනම් b කියන කප්පියට සාපේක්ෂව තමයි මේ ත්වරණය අපිට සටහන් වෙන්නේ. එහෙනම් b ට සාපේක්ෂව c ගේ ත්වරණය තමයි z ඩබල් ඩොට් වෙන්නේ. හරිනේ. b ට සාපේක්ෂව c ගේ ත්වරණය තමයි අපිට z ඩබල් ඩොට් වෙන්නේ. වැඩේ එතන විශේෂයි. එහෙනම් අපිට එතන නිරූපණය වෙන්නේ b ට සාපේක්ෂව c ගේ ත්වරණය. b ට සාපේක්ෂව c ගේ ත්වරණය තමයි පහළ දිශාවට z ඩබල් ඩොට් වෙන්නේ. හරි ලයිඩේ b ට සාපේක්ෂව c ගේ ත්වරණය. එතකොට මේ මට්ටම අපි ගත්තොත් c කියන කප්පියේ ත්වරණය සටහන් වෙද්දී z ඩබල් ඩොට් ගේ කාට සාපේක්ෂ ත්වරණයක්ද කියලා තීරණය වෙන්නේ z ඩබල් ඩොට් මනින් අපි පාවිච්චි කරේ b කියන කප්පියේ කේන්ද්‍රය හරහා යන තිරස් මට්ටම. මේ මට්ටම අචල වෙන්නේ කප්පියට සාපේක්ෂව කප්පියේ මත ඉන්න කෙට තමයි මේ මට්ටම අචල. මොකද තමන්ට සාපේක්ෂ අපි දන්නවා චලිත වන පද්ධතියක් තුල ඉන්න කෙට තමන් චලිත වන බව දකින්න බෑ. උදගින්නේ වට පරිසරය වෙනස් වීම. එහෙනම් මේ මට්ටම අචලයි කියලා දැනෙන්නේ මේ මත ඉන්න කෙටනේ. b කියන කප්පියේ කේන්ද්‍රය හරහා යන තිරස් මට්ටම අචල වෙන්නේ b කියන කප්පියේ මත ඉන්නේ. හරිනේ. එතකොට b කියන කප්පියට සාපේක්ෂව තමයි මේ මට්ටම අචල වෙන්නේ. එම නිසා මේ මට්ටම අචල වෙන්නේ කාට සාපේක්ෂවද? උඩ සාපේක්ෂව තමයි ත්වරණය සටහන්. නම් b කියන කප්පියට සාපේක්ෂව තමයි උතන c අංශුවේ ත්වරණය z ඩබල් ඩොට් වෙන්නේ. හරිද නේද? ඊට පස්සේ අපිට කාලය සමග තවත් විචලනය වන තන්තු කොටසක් තියෙනවා. මම ගන්නම් මේ තන්තු කොටස b කියන කප්පියේ කේන්ද්‍රය හරහා යන්නේ තිරස් රේඛාවේ නම් d කියන අංශුවට පවතින තන්තු කොටසේ දිග මම ගන්නවා මෙයා r ලෙස. හරිනේ. දැන් ගන්නවා මම r ලෙස. එතකොට අපිට ඔතන r කියන තන්තු කොටසේ මම ගත්තොත් මෙතන r කියන තන්තු කොටස මම මෙතන මේ r කියන තන්තු කොටසේ දිග මනින්නේ මේ මට්ටමේ ඉඳන් පහළට මනින රාශිය ධන සහ මේ මට්ටමේ ඉඳන් ඉහළට මනින රාශිය ඍණ ලෙස අරගෙන. එහෙනම් r වැඩි වෙන දිශාව මේ පැත්ත. එහෙනම් මේ පැත්තට තමයි විස්ථාපන වැඩි වෙන්නේ. විස්ථාපන වැඩි වෙන්නේ පහළට. විස්ථාපන වැඩි වෙන දිශාවට තමයි ත්වරණය සටහන් වෙන්නේ. මෙයා කාලයේ ශ්‍රිතයක්. ඒකට මෙයා කාලය විශ්ෙන් දේවතාවක් අවකලනය කරාම අපිට වෙනවා ත්වරණය r ඩබල් ඩොට්. එතකොට r ඩබල් ඩොට් කියන ත්වරණය d ගේ ත්වරණය. මෙතන අපි මේ ත්වරණය කාට සාපේක්ෂ ත්වරණයක් කියලා තීරණය කරද්දී මෙතන මේ ත්වරණය මනින්න අපි පාවිච්චි කරන විස්ථාපනයේ අපි මනින්නේ b කියන කප්පියේ කේන්ද්‍රය හරහා තිරස් මට්ටමට සාපේක්ෂව. එහෙනම් මේ මට්ටම අචල වෙන්නේ කාට සාපේක්ෂවද? b කියන කප්පියට සාපේක්ෂව. එහෙනම් b කියන කප්පියට සාපේක්ෂව d අංශුවේ ත්වරණය තමයි මෙතන r ඩබල් ඩොට් වෙන්නේ. හරිනේ. එහෙනම් මෙතන අපිට තීරණය කරන්න පුළුවන් b ට සාපේක්ෂව d ගේ ත්වරණය. b ට සාපේක්ෂව d ගේ ත්වරණය තමයි පහළට මෙතන y ඩබල් r ඩබල් ඩොට් වෙන්නේ. හරිනේ. එතකොට අපි දන්නවා යම් අංශුවක හෝ වස්තුවක චලිතය සලකලා f සමාන m මේ සම්බන්ධය පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම f සමාන m මේ සම්බන්ධය පාවිච්චි කරන ඕනම තැනකදී ත්වරණය පාවිච්චි කරන්න ඕනේ පොළොවට සාපේක්ෂ ත්වරණය. හරිනේ. එහෙනම් අපිට c සහ d ගේ පොළොවට සාපේක්ෂ ත්වරණ අපි තාම දන්නේ නැහැ. ඒක නිසා මට මුන් දෙන්නට f සමාන m මේ සම්බන්ධය පාවිච්චි කරන්න බැහැ තාම. හරිනේ. ඒ කියන්නේ පොඩි අයිඩියා එකක් තියෙනවා. එහෙනම් මම මුලින්ම තීරණය කරගත්තොත් මෙතන පොළොවට සාපේක්ෂ ත්වරණ අපිට දන්නවා නම් තමයි x සමාන m ගේ සම්බන්ධය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මට සාපේක්ෂ ත්වරණයක් පාවිච්චි කරලා මේ සාපේක්ෂ ත්වරණයක් පාවිච්චි කරලා පොළොවට සාපේක්ෂ ත්වරණය සටහන් කරගන්න පුළුවන්ද කියලා බලුවොත්. දැන් මට ඕනේ පොළොවට සාපේක්ෂ c අංශයේ ත්වරණය නිර්ණය කරගන්න. අපි ගත්තොත් සාපේක්ෂ ත්වරණ මූලධර්මය. මම ගත්තොත් සාපේක්ෂ ත්වරණ මූලධර්මය. මම පාවිච්චි කරනවා සාපේක්ෂ ත්වරණ මූලධර්මය. ඒකට සාපේක්ෂ ත්වරණ මූලධර්මයෙන් අපිට තීරණය කරන්න පුළුවන් සාපේක්ෂ ත්වරණ මූලධර්මයට අනුව මම ගත්තොත් පොළොවට සාපේක්ෂව කැපිටල් C අංශයේ ත්වරණය දැන් අතරමැදිය විදිහට පාවිච්චි කරද්දී මම ගත්තොත් මම කැපිටල් B ව ගන්නවා. හරිනේ. එතකොට B කියන කප්පියට සාපේක්ෂව C අංශයේ ත්වරණය ධන පොළොවට සාපේක්ෂව B කියන කප්පියේ ත්වරණය. දැන් අපිට තීරණය කරන්න පුළුවන් B ට සාපේක්ෂව C ගේ ත්වරණය B ට සාපේක්ෂව C ගේ ත්වරණය අපි දන්නවා පහළ දිශාවට z ඩබල් ඩොට් ත්වරණය. ඊට පස්සේ පොළොවට සාපේක්ෂව b ගේ ත්වරණය පහළට y ඩබල් ඩොට්. නමට තීරණය ගන්න පුළුවන්. එම නිසා පොළොවට සාපේක්ෂව c අංශයේ ත්වරණය පහළ දිශාවට අපි දන්නවා සමාන්තර දෛශික සාමාන්‍ය ආකාරණය වෙනවා. සමාන්තර දෛශික සාමාන්‍ය ආකාරණය කරලා එනවා. නම් පහළ දිශාවට සම්ප්‍රේක්ෂිතේ z ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට්. හරිද නේද? ඔය විදිහටම අපිට තීරණය ගන්න පුළුවන් සාපේක්ෂ ත්වරණ මූලධර්මයේ භාවිතා කරලා
පොළොවට සාපේක්ෂ d අංශයේ ත්වරණය. මම ගත්තොත් පොළොවට සාපේක්ෂ d ගේ ත්වරණය අතරමැදිය විදිහට මම පාවිච්චි කරනවා b. මොකද සම්බන්ධ වෙන්නේ b නේ. අතරමැදිය තමයි b වෙන්නේ. එතකොට b ව අතරමැදිය විදිහට ගත්තොත් b ට සාපේක්ෂව d ගේ ත්වරණය ධන පොළොවට සාපේක්ෂ d ගේ ත්වරණය. මොනවද තීරණය ගන්න පුළුවන්. මෙතන b ට සාපේක්ෂව d ගේ ත්වරණය පහළ දිශාවට r ඩබල් ඩොට්. මෙතන පොළොවට සාපේක්ෂව b ගේ ත්වරණය පොළොවට සාපේක්ෂව b ගේ ත්වරණය පහළට y ඩබල් ඩොට්. එහෙනම් සමාන්තර දෛශික සාමාන්‍ය ආකාරයෙන් ආකලනය වෙනවා. මෙන්න වෙනවා. ඒ නිසා පොළොවට සාපේක්ෂ d ගේ ත්වරණය මට වෙනවා පහළ දිශාවට r ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට්. එලෙස අපිට සාපේක්ෂ ත්වරණයන් තීරණය කරන්න පුළුවන්. අන්න පොළොවට සාපේක්ෂව d අංශයේ පොළොවට සාපේක්ෂව c ගේ පොළොවට සාපේක්ෂව b ගේ පොළොවට සාපේක්ෂව a ගේ ත්වරණයන් අපි දන්නවා. එහෙනම් පොළොවට සාපේක්ෂ ත්වරණ දන්න නිසා අපිට දැන් x සමානයි මේ සම්බන්ධය පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ. ඒ වගේම අපි කිව්වා කප්පි පද්ධතියක චලිතය සලකද්දී කාලය සමග විචලනය වන තන්තු කොටස් අපි ලකුණු කරගත්තා වගේම කාලය සමග විචලනය නොවන, ඒ කියන්නේ නියත දිගැති තන්තු කොටසක් නම් කරගන්න ඕනේ. මොනවද නියත දිගැති තන්තු කොටස් තියෙන්නේ? මේ අචල කප්පිය මතින් ගමන් කරන තන්තු කොටස නියත. මොකක්ද මේ තන්තු කොටස දිග L1 ලෙස. මෙයා නියත දිගැති තන්තු කොටසක්. ඒ වගේම මේ B කියන සචල කප්පිය මතින් ගමන් කරන තන්තු කොටස නියත. මොකක්ද මෙයා L2 ලෙස. හැබැයි මෙතන අපිට තියෙන්නේ තන්තු කොටස් දෙකක්. මේක එක තන්තුවක්, මෙයා තවත් තන්තුවක්. එහෙනම් මේ අවිතන්‍ය තන්තුව ගත්තු. ඒ කියන්නේ 4M ස්කන්ධයත් මේ කැපිටල් B කියන සචල කප්පියත් සම්බන්ධ කරන අවිතන්‍ය තන්තුව ගත්තොත් ওই තන්තුවේ දිග නියතයක්. හරිනේ. ওই තන්තුවේ දිග නියතයක්. මම ගන්නම්. මෙතන මේ තන්තු කොටස් දෙකේ දිග. ඒතකොට 4M සහ B. නැත්නම් අපි ගත්තොත් කැපිටල් A සහ B සම්බන්ධ කරන තන්තු කොටසේ මුළු දිග මම ගත්තොත් කැපිටල් L1 නම්. එතකොට අපි ගත්තොත් මෙතන A හා B යා කෙරෙන තන්තුවේ මුළු දිග L1 නම්. A හා B යා කෙරෙන තන්තුවේ මුළු දිග L1 නම්. අපිට තීරණය කරන්න පුළුවන් ඔය L1 කියන දිග මට නිර්ණය කරන්න පුළුවන්. එතන x කියන දිග ධන මෙතන තියෙනවා නියත දිග L1 ධන මේ y කියන දිග. එතන අපිට මුළු තන්තුවේ දිග මෙතනින් තීරණය කරන්න පුළුවන්. එතන මෙවැනි සම්බන්ධතාවයක් කියද්දී මම ගියා පොරොන්දක් විදිහට තියාගන්න කියලා. පැත්තකින් නියත දිගති තන්තු කොටස් මොනවද කියලා අපි නිරූපණය කරමු. එහෙනම් මෙතන කැපිටල් L1 සහ සිම්පල් L1 තමයි නියත දිගති තන්තු කොටස්. නම් මෙහි L1 සිම්පල් කැපිටල් L1 හා සිම්පල් L1 නියත දිගති තන්තු කොටස් වේ. හරි නයිඩියා එක. ඊට පස්සේ අපිට මේ සම්බන්ධතාවයේ කාලය විශ්ෙන් දෙවතාවක් පවාගන්න කරොත් උතන x ඩබල් ඩොට් සහ y ඩබල් ඩොට් අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. හරිනේ. එතන අපි ගත්තොත් කාලය විශ්ෙන් මේ සම්බන්ධතාවය දෙපසම කාලය විශ්ෙන් දෙවතාවක් පවාගන්න කරොත් අපිට එක් වතාවක් x විශ්ෙන් අවකලනය කරලා එක් වතාවක් කාලය විශ්ෙන් අවකලනය කරලා තව වතාවක් කාලය විශ්ෙන් අවකලනය කරන්න පුළුවන්. මම ගත්තොත් එතන දෙපසම t විශ්ෙන් අවකලනය. ගත්තොත් ලෙස දෙපසම ඒ විෂයෙන් අවකලනය අපිට ලැබෙනවා. එතන L1 කියන නියතය අවකලනය වෙද්දී බිඳුවයි x අවකලනය වෙද්දී x ඩොට්. දැන් අපිට දැන් කාලය සමග විචලනය වෙන තන්තු කොටස් දෙකක් තියෙනවානේ. ඒතකොට අපිට මේ සම්බන්ධතාවය දෙපැත්තම කාලය විෂයෙන් අවකලනය කරගෙන යන්න පුළුවන්. L1 කියන නියතය අවකලනය කරද්දී බිඳුවයි x1 අවකලනය කරද්දී x ඩොට්. L1 කියන නියතය අවකලනය කරද්දී බිඳුවයි y අවකලනය කරද්දී y ඩොට්. මේ සම්බන්ධතාවය මට නැවත වතාවක් දෙපසම කාලය විශ්ෙන් අවකලනය කරගෙන යන්න පුළුවන්. අපිට එතනින් ලැබෙනවා බිඳුව සමානයි x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට්. මම ගන්නවා මෙයා පළමු සම්බන්ධතාවය. ඊට පස්සේ අපිට c සහ d යා කරන තන්තු කොටසේ දිග සඳහා ප්‍රකාශනයක් ලියලා එතනින් අපිට සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. ඒතකොට එතනින් අපිට z ඩබල් ඩොට් සහ r ඩබල් ඩොට් අතර වෙනම සම්බන්ධතාවයක් ගොඩනගනවා. වැඩි මාත් එක්කම හදාගෙන යමු.
පැහැදිලි මේ දක්වා අයිඩියා එක. ඊට පස්සේ මම ගත්තොත් C සහ D යා කරන තන්තුවේ මුළු දිග මම ගත්තොත් L2 ලෙස කැපිටල් L2 ලෙස මම ගන්න C සහ D යා කරන තන්තුවේ දිග L2 නම් අපිට තීරණය ගන්න පුළුවන් එතන L2 කියන තන්තුවේ දිග මේ තන්තුවේ දිග මට ලැබෙනවා Z කියන දිග ධන L2 කියන නියත දිග සිම්පල් L2 කියන නියත දිග ධන R කියන කාලය සමග විචලනය වන දිග. එතකොට මේ සම්බන්ධතාවය තුළ අපිට කාලය සමග විචලනය නොවන ඒ කියන්නේ නියත දිගති තන්තු කොටස් දෙකක් තියෙනවා. මම ගත්තොත් මෙහි කැපිටල් L2 හා සිම්පල් L2 නියත දිගති තන්තු කොටස් වේ. නියත දිගති තන්තු කොටස් වේ. අන්න අයිඩියා එක. එතකොට උදාහරණ අපිට දෙපසම T විෂයෙන් අවකලනය. දෙපසම T විෂයෙන් අවකලනය අපිට ලැබෙනවා බිඳුව සමානයි Z ඩොට් ධන R ඩොට්. කාලය සමග විචලනය වන තන්තු කොටස් දෙකයි උතන දෙන්නේ Z සහ R. ඒ නිසා දෙපැත්තම අපිට කාලයේ විෂයෙන් අවකලනය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මම නැවත වතාවක් මේ සම්බන්ධතාවයේ T විෂයෙන් අවකලනය අපිට ලැබෙනවා Z ඩබල් ඩොට් ධන R ඩබල් ඩොට්. Z ඩබල් ඩොට් ධන R ඩබල් ඩොට් සමානයි බිඳුවක් වෙනවා. ගන්න මෙයා දෙවන සම්බන්ධතාවය ලෙස. එතකොට අපිට ත්වරණ අතර සම්බන්ධතා දෙකක් ඔතනින් ගොඩනැගිලා තියෙනවා. x double dot ධන y double dot සමානයි බිඳුවයි. ඒ වගේම z double dot ධන r double dot සමානයි බිඳුවයි. දැන් මම ගත්තොත් එක් එක් අංශුන් මත සහ සචල කප්පේ මත ක්‍රියාත්මක වෙන බාහිර බල අපි සටහන් කරගත්තා. දැන් මුලින්ම මෙතන තියෙන අපිට අවිතන්‍ය තන්තුවක් මේ තන්තුව පුරාවට නියත ආප්තයක් ක්‍රියාත්මක වෙන්නේ. නමඩ සටහන් කරගන්න පුළුවන් ලෙස මේ තන්තුව ඒ ආප්තයේ T1 උඩ තන්තුව පුරාවට නියත T1 ආප්තයක් ක්‍රියාත්මක වෙනවා. මෙතන තියෙන තවත් වෙනත් අවිතන්‍ය තන්තුවක්. ඒතර ඒ තන්තුව අවිතන්‍ය තන්තුවක් නිසා තන්තුව පුරාවට නියත ආප්තයක් තියෙනවා. මම ගන්නවා T2 ලෙස. නියත ආප්තයක් පවතිනවා T2 ලෙස. දැන් අපි ගත්තොත් එතන කැපිටල් A අංශුවේ බර සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා 4 mg. ඒ වගේම සිම්පල් m ස්කන්ධය සහිත අංශුවේ බර සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා mg. මේ 2 m ස්කන්ධය සහිත අංශුවේ බර සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා 2 mg. ඊට පස්සේ m ස්කන්ධය සහිත මේ සචල කප්පේ බර සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා mg. අයිඩියා එක මේ පැහැදිලිව සඳහන් කරගන්න. නැත්නම් අපි එක් එක් අංශුවේ සහ සචල කප්පේ පොළොවට සාපේක්ෂව ත්වරණ ගන්න නිසා මට f සමාන m මේ සම්බන්ධතාව පාවිච්චි කරන්න පුළුවන්. වැඩි බටගලා මේ දක්වා ලියාගෙන යමු. මේක සටහන් කරගෙන ඉවරනම් යනවා. ඊට පස්සේ අපිට ගානේ උතන අවසානයේ අහනවනේ සීලිම මත ඇදිල්ල සොයන්න කියලා. ඒ නිසා මම නිරූපණය කරගත්තොත් මෙතන CD වලට සම්බන්ධ කරන ලද සෑහෙන තන්තුව මත ආත්ති බලය අපි සටහන් කරගත්තා. ආත්තිය T මේ අචල කප්පිය මත ආත්ති බල සංරචකයේ T.
හරි අයිඩියා එක. ඊට පස්සේ අපි ගත්තොත් कैपिटल 8 සිරස්ස 15ට x සමාන m නේද? कैपिटल 8 සිරස්ස 15ට x සමාන m නේද? අපිට कैपिटल a අංශය මත ක්‍රියාත්මක වෙන බාහිර බල අංශයේ බර සිරස්ස 15ට ක්‍රියාත්මක වෙනවා. කන්දුමේ අධිකරණ ආත්‍ය බලය සිරස්ස 7ට. උඩ 4m g ඍණ t1 සමාන ස්කන්ධය 4m වරක් ත්වරණය පොළොවට සාපේක්ෂ ත්වරණය පොළොවට සාපේක්ෂ कैपिटल A ගේ ත්වරණය x ඩබල් සම්බන්ධය දෙපැත්තම මම 4m ගෙන් බෙදාගෙන ගියොත් අපිට ලැබෙනවා g ඍණ t1 බෙදීම 4m සමානයි x ඩබල් ගන්න නා තුන්වන සම්බන්ධතාවය ලෙස හරිනේ ගන්න මෙයා තුන්වන සම්බන්ධතාවය ලෙස වෙදිනම අපි ගත්තොත් B කප්පියට कैपिटल B කියන කප්පියට कैपिटल B කියන සචල කප්පියට कैपिटल B ට මම x සමාන m යොදනවා 5ට. එතකොට B කප්පිය මත ක්‍රියාත්මක වෙන බාහිර බල සැලකුවොත් සිරස්ස 15ට මම සලකන නම් දිශාවට කප්පියේ බර ක්‍රියාත්මක වෙනවා mg මේ තන්තු කොටස් දෙකකින් ඇති කරන ලබන ආත්‍ය බල දෙක 2යි t2 ඊට පස්සේ මේ තන්තුවෙන් ඇති කරන ආත්‍ය බලය ඊට ප්‍රතිවිරුද්ධ සිරස්ස 7ට t1 උඩ කප්පියේ ස්කන්ධයේ සිම්පල් m වරක් ත්වරණය පොළොවට සාපේක්ෂ ත්වරණය පොළොවට සාපේක්ෂ b ගේ ත්වරණය y ඩබල් සම්බන්ධය දෙපැත්තම m ගෙන් බෙදාගෙන ගියොත් අපිට ලැබෙනවා g ධන 2යි t2 බෙදීම m වෙන t1 බෙදීම m සමානයි y ඩබල් ගන්න මෙයා හතරවන සම්බන්ධතාවය ලෙස හරිනේ ඉතින් අපේ හතරවන සම්බන්ධතාවය ඊට පස්සේ c සහ d ට අපි x සමානයි මේ දුත් පහළ දිශාවට මම c ට x සමානයි මේ දුත් පහළ දිශාවට कैपिटल C ට මම x සමානයි මේ දෙනවා 15ට. උර නැවත පහළ දිශාවට ක්‍රියාත්මක වෙනවා මගේ බර mg ඉහළට තන්තු ආත්‍ය t සමාන ස්කන්ධයේ සිම්පල් එක ත්වරණය පොළොවට සාපේක්ෂ c ගේ ත්වරණය z ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් විශාල කරන දිශාවට මම මෙතන z ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් දෙපැත්තම m ගෙන් බෙදුවොත් මට වෙනවා g ඍණ t2 බෙදීම m සමාන z ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් ගන්නවා මෙයා පස්වන සම්බන්ධතාවය ලෙස නගන්නවා පස්වන සම්බන්ධතාවය ලෙස ඊට පස්සේ कैपिटल B ට कैपिटल B ට සිරස්ස 15ට x සමාන m නේද? ගත්තොත් B ට සිරස්ස 15ට x සමාන m දීනේ. ඒතර D අංශුව මත සිරස්ස 15ට බර ක්‍රියාත්මක වෙනවා 2යි mg. තන්තුවේ ඇති කරන ආත්‍ය බලය T2 සමාන ස්කන්ධයේ 2යි m වරක් ත්වරණය. එතකොට පොළොවට සාපේක්ෂ D ගේ ත්වරණය r ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට්. නම් දෙපැත්තම අපි 2යි m ගෙන් බෙදාගෙන එතන ලැබෙනවා g ඍණ T2 බෙදීම 2යි m සමාන r ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට්. ගන්න මෙයා 6 වෙනි සම්බන්ධතාවය. මේ දක්වා පට කරලා ලියාගෙන යමුකෝ. සම්බන්ධතාව හයක් තියෙනවා. දැන් අපි ගාව නොදන්න පද ගත්තොත් x double dot y double dot z double dot r double dot වගේම t1 t2 නොදන්න පද 6යි. අපි ගාව තියෙනවා නොදන්න පද
x double dot තියෙනවා y double dot තියෙනවා z double dot r double dot ඉතින් ත්වරණ හතරක් තියෙනවා නොදන්න පද ආත්‍රි බල දෙකක් තියෙනවා t1 සහ t2 කියලා ආත්‍රි දෙකක් තියෙනවා ඒක නොදන්න පද 6යි සමගාමී සමීකරණ 6යි වැඩි විසඳන්න ගුවන්නේ නොදන්න පද ගණනට සමාන සමගාමී සමීකරණ ප්‍රමාණයක් තියෙනවා නම් විසඳලා අපිට තීරණය කරන්න පුළුවන් මුලින්ම අහන්නේ වැඩිම බර අංශුවේ වඩාම බර අංශුවේ බරින් වැඩිම අංශුවේ කියන්නේ 4යි m ස්කන්ධය සහිත අංශුවේ කියන්නේ කැපිටල් A ත්වරණය අපෙන් අහන්නේ කියන්නේ මම තීරණය කරන්න ඕනේ x double dot මේ ටික සුළු කරලා මුලින්ම අපි x double dot වලින් නිර්ණය කරගත්තා නම් හරි මේ දක්වා ලියාගන්න වැඩි ඉවර නම් මෙතන වෙනකම් වැඩි සුළු කරගෙන ඉවර නම් මේ WhatsApp එකේ මැසේජ් එක දාමු වැඩි ලියාගන්නවා මම උඩ ලියාගෙන ඉන්න එතන අපිට උඩ විශේෂ අවස්ථාවක් වුණේ මෙතන පොළොවට සාපේක්ෂ ත්වරණයක් නෙමෙයි z double dot සහ r double dot කියන. එතන ඒකනේ වෙනස උනේ අපිට අතරම. කරන්නේ අපි කලින් කපි පද්ධතියක චලිතය සලකද්දී මම අපිට ත්වරණය සලකද්දී කාට සාපේක්ෂ ත්වරණයේ දේ සටහන් වෙන්නේ කියලා නිර්ණය කරන ක්‍රියාවලියේදී මම ලොකු කතන්දරයක් කිව්වට ඒකේ ලොකු වෙනසක් වුණේ නැහැ හැමතැනම පොළොවට සාපේක්ෂ ත්වරණ සටහන් වෙච්ච නිසා. මෙතනදී පොළොවට සාපේක්ෂ ත්වරණය සටහන් නොවන නිසා තමයි වැඩි අවුල වෙන්නේ. මෙතන මේ z double dot සහ r double dot කියන ත්වරණයන් දෙක පොළොවට සාපේක්ෂ ත්වරණ නෙමෙයි. දැන් අපි සාපේක්ෂ ත්වරණ නිර්ණය කරද්දී අපි අයිඩියා එක කියන්නේ මොකද්ද? දැන් මුලින්ම කපි පද්ධතියක චලිතය සලකද්දී කාලය සමග විචලනය වෙන තන්තු කොටස් මොනවද කියන එක අඳුරගන්න. ඒතකොට මෙතන කාලය සමග විචලනය වෙන තන්තු කොටස් හතරක් තියෙනවා. එහෙනම් ওই තන්තු කොටස් හතරේ දිග මම අරන් තියෙනවා x y z සහ r කියලා. ඒතකොට කාලය සමග විචලනය වෙන තන්තු කොටසක් නිසා විස්ථාපනයක් වෙන්නේ. විස්ථාපනයක් වනිද්දී අපි යම් අචල මට්ටමකට සාපේක්ෂව තමයි විස්ථාපන වන්නේ. විස්ථාපන වැනීම සඳහා භාවිතා කරන ලබන ලක්ෂ්‍ය අපි සටහන් කරන්නත් ඕනේ. එම ලක්ෂ්‍යය නම් මොන පැත්තට මනින් රාශිය ධනද මොන පැත්තට මනින් රාශිය ඍණද කියලා අපි නිරූපණය කරන්න ඕනේ. මොකද විස්ථාපනය කියන්නේ දෛශිකයක්. ඒකට ධන ඍණ භාගයක් තියෙනවා. හරිනේ. ඒකට විශාලත්වය සහ දිශාවක් තියෙන නිසා අපි සලකන්නේ මොන දිශාවට රාශිය ධනද කියන එක අපි නිරූපණය කරන්න ඕනේ. ඒක නිසා මම x y z සහ r මනින හැමතැනකදීම එම අවස්ථා හතරෙදිම මනින්නේ මොන මට්ටමේද නිරූපණය කරලා තියෙනවා. m මට්ටමේ ඉඳන් මොන දිශාවටද ධන මොන දිශාවටද ඍණ. අවස්ථා හතරෙම නිරූපණය කරා. හරිනේ. ඊට පස්සේ අපිට විස්ථාපන වැඩි වෙන දිශාවට සෑම අවස්ථාවකම විස්ථාපන වැඩි වෙන දිශාවට ත්වරණය සටහන් වෙනවා. මෙතන x වැඩි වෙන දිශාවට x double dot කියන ත්වරණය සටහන් වෙනවා. y වැඩි වෙන දිශාවට y double dot කියන ත්වරණය සටහන් වෙනවා. මෙතන r වැඩි වෙන දිශාවට r double dot කියන ත්වරණය සටහන් වෙනවා. z වැඩි වෙන දිශාවට z double dot කියන ත්වරණය සටහන් වෙනවා. එතකොට ඔය එක් එක් ත්වරණේ දිශාව තීරණය කරන එක අවුලක් නැහැ. ඊට පස්සේ ඔය එක් එක් ත්වරණේ කාට සාපේක්ෂ ත්වරණයක්ද කියන එක තීරණය කරන එක තමයි අදහස. අපිට යම් ත්වරණයක් සටහන් වෙද්දී ඌ කාට සාපේක්ෂ ත්වරණයක්ද කියන එක නිර්ණය වෙන්නේ අපි එම ත්වරණය සටහන් කිරීම සඳහා භාවිතා කරන ලබන විස්ථාපනය ගත්තොත් එම විස්ථාපනය වැනීමට අපි යම් මට්ටමක් පාවිච්චි කරනවා. එම මට්ටමේ ඉඳන් තමයි අපි විස්ථාපන වැනීම සිද්ධ කරන්නේ. එතකොට එම මට්ටම අචල වෙන්නේ කාට සාපේක්ෂවද? උඩ සාපේක්ෂව තමයි අපි ත්වරණය සටහන් කරලා තියෙන්නේ. එහෙනම් මම ගත්තොත් මෙතන x double dot කියන ත්වරණයත් y double dot කියන ත්වරණයත් දෙන්නම අපි මනින්නේ මේ ත්වරණ දෙකම අපි සටහන් කරන්නේ මේ මට්ටමට සාපේක්ෂව. එතකොට මේ මට්ටම අචල වෙන්නේ කාට සාපේක්ෂවද? මේ මට්ටම අචල වෙන්නේ ඇත්තටම මේ කප්පියට සාපේක්ෂව. හැබැයි මේ කප්පිය ස්ථාවරව පවතින පොළොවට සාපේක්ෂව. අචල කප්පිය. එහෙනම් මේ අචල කප්පියේ කේන්ද්‍රය හරහා තිරස් මට්ටම. මේ තිරස් මට්ටම අචල වෙන්නේ පොළොවට සාපේක්ෂව. ඒක නිසා මේ ත්වරණයන් දෙකම පොළොවට සාපේක්ෂ ත්වරණ. හැබැයි z double dot සහ r double dot කියන ත්වරණ දෙකම අපි මනින්නේ b කියන සචල කප්පියේ කේන්ද්‍රය හරහා යන්නේ තිරස් රේඛාවට සාපේක්ෂව. එතකොට මෙන්න මේ මට්ටම අචල වෙන්නේ මේ b කියන කප්පිය මත ඉන්න එකට විතරයි. පොළවේ ඉන්න එකට මේ මට්ටම අචල වෙන්නේ නැහැ. මොකද b කියන කප්පිය ඉහළට ගමන් කරද්දී මේ මට්ටම ඉහළට ගමන් කරන බව තමයි පොළවේ ඉන්න එකෙත් දකින්නේ. පොළවේ ඉන්න එකට සාපේක්ෂව ওই මට්ටම අචල නැහැ. ඒ වගේම කප්පිය පහළට ගමන් කරොත් මේ මට්ටම පහළට ගමන් කරන බව තමයි පොළවේ ඉන්න එකෙත් දකින්නේ. එහෙනම් පොළවේ ඉන්න එකට සාපේක්ෂව පොළොවට සාපේක්ෂව මේ මට්ටම අචල නැහැ. එහෙනම් මේ මට්ටම අචල වෙන්නේ කාට සාපේක්ෂවද? උඩට සාපේක්ෂව තමයි මේ ත්වරණ සටහන් වෙන්නේ. එතකොට මේ මට්ටම ඇත්තටම අචල වෙන්නේ මේ කප්පියට සාපේක්ෂව. මේ කප්පිය මත කූඹියක් හිටියොත් අන්න ඒ කූඹියට වෙනවා මේ මට්ටම අචලයි කියලා. දැන් අපිට චලිත වෙන පද්ධතියක් තුල ඉන්න එකට තමන් චලිත වෙන බව දකින්නේ නැහැ. ඌ ස්ථාවරයි.
උඩ සාපේක්ෂව නිශ්චලයි. උදකින්නේ අවඩ පරිසරය වෙනස් වෙනවා. අන්න ඒ සීන් එක තමයි තියෙන්නේ. එතකොට ওই මට්ටම අචල වෙන්නේ කාට සාපේක්ෂවද? B කියන කප්පියට සාපේක්ෂව. එහෙනම් B කියන කප්පියට සාපේක්ෂව තමයි මේ ත්වරණයන් සටහන් වෙන්නේ. එතකොට අපි මේ සටහන් කරලා තියෙන්නේ B කියන කප්පියට සාපේක්ෂ ත්වරණයක්. ඒක නිසා මට C සහ D ගේ පොළවට සාපේක්ෂ ත්වරණයන් සාපේක්ෂ ත්වරණ මූල ධර්මයෙන් හරහා මෙලෙස ගොඩනගාගෙන යන්න ඕනේ. හරි නේද? ඊට පස්සේ අපි තන්තු කොටස් දෙකක් තියෙන නිසා මෙතන. කියන්නේ අවිධාන්‍ය තන්තු දෙකක් වෙනවම තන්තු දෙකක් තියෙනවා. එමෙ එක් එක් අවිධාන්‍ය තන්තුවේ දිග සඳහා ප්‍රකාශන ලියලා කාලයේ විශේෂ දේවතාවක් අවකලනය කරලා ත්වරණ අතර අපි සම්බන්ධතාවය දෙකක් ගොඩනගනවා. ඊට පස්සේ A C D කියන අංශුන් තුනටත් B කියන සචල කප්පියට x සමානයි මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා අපි සමීකරණ තවත් හතරක් ගොඩනගන්න දෙනවා. ඒතර ඔක්කොම සමීකරණ හයක් අපි ගාව තියෙනවා. මෙතන x සමානයි මේ සම්බන්ධතාවය පාවිච්චි කරන සෑම අවස්ථාවකදීම පොළවට සාපේක්ෂ ත්වරණ. මෙතන පොළවට සාපේක්ෂ ත්වරණයි. ඔය පොළවට සාපේක්ෂ ත්වරණ සටහන් අපි තීරණය කරගන්න ඕනේ. ඒවා තමයි පාවිච්චි කරන්න ඕනේ. හරි නේද? මේ වැඩේ නිදක් වයරන මේ ගෲප් එකට මැසේජ් එකක් දාපන්. ඔයාලා සුදු කරලා ඉවරලා මැසේජ් එක දාන්න එපා ගෲප් එකට. ලයින් වෙලාව අපරාධයි. මාද මේ ලොකු වෙලාවක් උඹලා ගන්න නෙවෙයි හිතුවේ. ඒ වැඩේ මේ වැඩේ එපා වෙනවනේ. ඒක අනිත් ක්ලාස් වගේම වෙනවා. උඹලට දැන් ඉතින් ඔන්ලයින් වෙනවනේ එතකොට. මේ ගොඩ කලින් ඉවර කරගමු. මේ ගන්න කොට පුට්ටක් ඇදෙනවා. කියන්නේ ලොකු ඇදිල්ලක් නෙමෙයි. දැන් ඔය සමගාමී සමීකරණ ටික විසඳන්න දෙන්න අපිට. ටික සරලව වැඩේ විසඳ ගන්න ක්‍රමයක් හිතන්න ඕනේ. තමන් තීරණය කරන්න. සංකල්පය පොඩ්ඩක් අලුත් නිසා අවුල දෙන්න. හරි දැන් වැඩේ කම්ප්ලීට්. අරගෙන තමයි ඉන්නේ ගෲප් එකට මැසේජ් එක දානවා WhatsApp එකට. ඒකට මෙතන ඉඳන් සුළු කරගෙන යනකෝ ඉස්සරහ. මේ ටික වැඩි ඔක්කොම කම්ප්ලීට්. හරිද වැඩි? සම්බන්ධතාවය ගොඩනගාගෙන ඉවර නම් පටගාලා ගෲප් එකට මැසේජ් එකක් දාලා ඔයා ගන්න හදාගෙන බලන්න. පොඩි ලියන එක බල බල හදන්න ඕනේ නැහැ. ඒව හදන්න ඕනේ මේ දැන් ක්ලාස් එකේ ඉන්නේ. හොඳ දෙයක් කරන්න උලන් එමුන් ඉන්නේ. බල තනියම හදලා වැඩේ අවුලදී තමන් කරපු දේවල් හරිද කියන එක වැඩි චෙක් කරගන්න. කඩේට එනවා. ඉලක්ක වැඩි හරිනේ. එතකොට මම නම් දැන් ඔය සම්බන්ධතාවය සුළු කරගෙන යන්න බැලුවොත් මම බෝඩේ මේ ටිකේ මෙතන ඉඳන් මේ පැත්තට වෙන විදිහට පොඩ්ඩක් එහාට පැත්තට අගුලන්නේ නැහනේ. හරිනේ. මේ ටික හරිනේ නේ සටහන් කරගන්න ටික. බල සටහන් කිරීම. එතන ත්වරණයන් සටහන් කිරීම. මේ ටික ඔක්කොම හරිනේ. මේ අවුලක් නැතුව ඇති කියලා මම හිතනවා. බල සමීකරණ හයත් ලියාගෙන ඉඳින්න දැන්. වැඩේ මුල ටික ආයි පෙන්වන්න ඕන නම් එක එක හරි එහෙම හිටියට අවුලක් නැහැ. මට පටගාලා WhatsApp එකට මැසේජ් එකක් දානවා. ආයි මොකක් හරි අපහැදිලි දැනක් තියෙනවා නම් ඒත් අවුලක් නැහැ. ඒවා. ආයි පැහැදිලි කරලා දෙන්නම්. මේක අයිඩියා එක උඹලා උඩ යන්න ඕනේ. තව එකකට උඹලට තනියම පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ මේක. දැන් මෙතන ඉඳන් වැඩේ සුරු කරගෙන ගියොත් දැන් මට ඕනේ දැන් අපිට ගානේ අහන දේවල් ටික ගත්තොත් ගානේ පෙන්වන්නේ වරින් වැඩිම අංශුව ජීවිතයේම විස්තුන ත්වරණේ පහත වශයෙන් බව පෙන්වා අනිකුත් අංශුව ත්වරණ සොයන. ඊට පස්සේ සිවිලියම මත ඇදිල්ලද සොයන. එහෙනම් සහ T2 කියන ආතතියෙන් අපේ අහන්නේ නැහැ. එතකොට දැන් ගානේ පිට යන පාත් එක අපිට කැමති විදිහට තීරණය කරන්න පුළුවන් ඒක නිසා. මොකද නැත්නම්
මුලින් ත්වරණයන් අහලා පස්සේ අපිට T1 කියන ආතති මොනවද කිව්වොත් අපි ගානේ මුලින් ත්වරණයන් ගණනය කරලා ඊට පස්සේ තමයි ආතති ගණනය කරන්නේ. මෙතනදී අපෙන් අහන්නේ අන්තිමට අහන්නේ සිවිලියෝ මත ඇති. ඒ කියන්නේ T කියන අපේ කැපිටල් T අපෙන් අහන්නේ. දැන් අපි මේ සමීකරණ සෙට් එකේ කැපිටල් T අන්තර්ගත නැහැනේ. T1 T2 කියන ආතති විතරයි අන්තර්ගත. ඒකට ඒව ගණනය කරා කියලා අවුලක් නැහැ. ඒව ගණනය කළා මුලින්ම x ඩබල් ඩොට් නිර්ණය කළා. ඊට පස්සේ y ඩබල් ඩොට් z ඩබල් ඩොට් r ඩබල් ඩොට් නිර්ණය කරන්න පුළුවන්. හරිනේ. එතකොට මම එහෙම තීරණය කරගන්නවා T1 T2 මුලින් ගණනය කරගත්තට අවුලක් නැහැ කියලා. කියන්නේ යන පාත් එකේ එකපාර ගණනය කරන මුල් මාගේ x ඩබල් ඩොට් t ඕනේ නැහැ. T1 T2 ගණනය කරගත්තට අවුලක් නැහැ කියන්නේ. මොකද ගානේ අපිට ඒ ප්‍රතිඵලය වෙනම අහන්න නැති නිසා ඉදිරි පියවරකදී වෙනම හවුවනම් වැඩි අවුලක්. එතකොට යන කියන පාත් එකේ වන්දු. දැන් එහෙම සීන් එකක් නැහැ. එහෙනම් මම තීරණය කරොත් දැන් අපිට පළමු සම්බන්ධතාවයේ අපි ගාව තියෙනවා x ඩබල් ඩොට් සහ y ඩබල් ඩොට්. x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් සමානයි බිඳුවයි පළමු සම්බන්ධතාවය. දැන් 3න් සහ 4න් එතන ආදේශ කළා මට T1 වල එකපාර හොයාගන්න පොඩි අවුලක් තියෙනවා. මොකද හේතුව x ඩබල් ඩොට් තුන්වන සම්බන්ධතාවයේ ඉන්නේ T1 ඇසුරෙන්. හැබැයි හතරවන සම්බන්ධතාවයේ y ඩබල් ඩොට් ඉන්නේ හතරවන සම්බන්ධතාවයේ y ඩබල් ඩොට් ඉන්නේ T1 සහ T2 දෙන්නම ඇසුරෙන්. මෙතන T2 එකකුත් ඉන්නවනේ. වැඩි අවුලක්. අන්න T2 උතන ඉන්න නිසා තමයි වැඩි අවුල තියෙන්නේ. එහෙනම් මම මුලින්ම තීරණය කරනවා මෙතන T2 ඉන්න එක තමයි වැඩි අවුල. එහෙනම් අපිට T2 ගැන පොඩි අදහසක් තියෙන්න ඕනේ. ඒකට T2 මම T1 ඇසුරෙන් නිර්මාණය කරගෙන හරි ඉන්න වෙනවා. එහෙනම් ඒක නිසා මම පළමු සම්බන්ධතාවයට 3 සහ 4න් ආදේශ කළේ හිතන්න නැතුව මුලින් දෙවන සම්බන්ධතාවයයි 5යි 6යි ඔය ටික ගැන හිතලා බලන්න. දෙවන සම්බන්ධතාවයේ 5 6 සහ 4 ඔය ටිකනේ සෙට් වෙන්නේ. 5 6න් අපි දන්නවා z ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් i r ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් ඔය සෙට් එක අපි දන්නවා T2 ඇසුරෙන්. මෙතනින් දෙවන සම්බන්ධතාවයේ තියෙනවා z ඩබල් ඩොට් සහ r ඩබල් ඩොට්. මම ගත්තොත් මෙතන පස්වන සම්බන්ධතාවයේ හයවන සම්බන්ධතාවයයි අපි එකතු කරොත් 5යි 6යි එකතු කරොත් අපිට ඔතන y ඩබල් ඩොට් T2 ඇසුරෙන් නිර්ණය කරන්න පුළුවන්. y ඩබල් ඩොට් T2 ඇසුරෙන් නිර්ණය කරන්න පුළුවන්. එහෙනම් මම ගත්තොත් අපිට T2 y ඩබල් දැන් මෙතන පස්වන සම්බන්ධතාවයේ හයවන සම්බන්ධතාවයේ එකතු කරා z ඩබල් ඩොට් ධන r ඩබල් ඩොට් හැදෙනවා. දෙවන සම්බන්ධතාවයෙන් z ඩබල් ඩොට් ධන r ඩබල් ඩොට් බිඳුවක් වෙනවා. එතකොට y ඩබල් ඩොට් සහ T2 අතර සම්බන්ධයක් අපිට තේරෙන්නේ. ඒක නිසා මට එතනින් T2 නිර්මාණය කරන්න පුළුවන් y ඩබල් ඩොට් ඇසුරෙන්. T2 y ඩබල් ඩොට් ඇසුරෙන් නිර්මාණය කළා. සතරන සම්බන්ධතාවයට ආදේශ කරලා අන්න අපිට y ඩබල් ඩොට් T1 ඇසුරෙන් නිර්ණය කරන්න පුළුවන්. එතනින් T2 අයින් කරගන්න පුළුවන්. ඒක නිසා මම තීරණය කරනවා මුලින්ම පස්වන සම්බන්ධතාවයේ හයවන සම්බන්ධතාවය එකතු කරලා. එතකොට අපි ගත්තොත් 5 ධන 6 5යි 6යි ගන්න එකතු කරමු. සම්බන්ධතා දෙක එකතු කරද්දී මේ සම්බන්ධතා දෙකේ අපිට වම් අත පැත්තේ තියෙන එක එකතු වෙනවා. අපිට ලැබෙනවා මෙතන g ඍණ T2 බෙදීමෙන් ධන g ඍණ T2 බෙදීම 2යි. අපිට g ඍණ T2 බෙදීමෙන් ධන g ඍණ මෙතන T2 බෙදීම 2යි. සමාන වෙනවා. මෙතන තියෙන්නේ z ඩබල් ඩොට් ධන y ඩබල් ධන මෙතන තියෙනවා r ඩබල් ඩොට් ධන y ඩබල්. අර නේද ඒක? මොකද වැඩි අවුලක් තියෙනවා නම් කියනවා. ඉතින් අපිට මෙතන සුළු කරගන්න පුළුවන් g ධන g 2g. ඉතින් අපිට T2 පද දෙකක් තියෙනවා. මේ දෙක ගත්තම පොදු හරයක් අරන් සුළු කරගත්තොත් මෙතන හරය 2යි මෙතන තියෙන්නේ m. මෙතන හරය 2යි m. මෙතනත් හරය මම 2යි m හදාගත්තොත් ළමයි හරය දෙකම දෙකෙන් වැඩි කරොත් මෙතන එතකොට අපිට ඍණ 2යි T2 ඍණ T2 අපිට ලැබෙනවා ඍණ 3යි T2 බෙදීම 2යි m. සමාන වෙනවා මේ පැත්ත අපිට හදෙනවා
මොකද z ඩබල් ඩොට් ධන r ඩබල් ඩොට් එක තැනකට සලකලා ඉතිරි දෙන්න එකතුව 2y ඩබල් ඩොට් y ඩබල් ඩොට් පද දෙකක් එනවා ධන 2y ඩබල් ඩොට් අන්න අයිඩියා එක වැරදි වැඩි එහෙනම් උතන අපිට z ඩබල් ඩොට් ධන r ඩබල් ඩොට් බිංදුවක් වෙනවා අංක දෙකෙන් එයා සමානයි බිංදුවයි එයා සමානයි බිංදුවයි මපිසාගත් අංක දෙකෙන් නම් බිංදුවක් වෙනවා එහෙනම් අපිට උතන t2 බෙදීම 2m කියන පදේ මම හදාගන්න පුළුවන් මම මේ t2 පදේ මේ වින පදේ උත්ත කරලා ලියාගත්තොත් අපිට වෙනවා ඉතින් 2g y ඩබල් ඩොට් එක මේ පැත්තට දාගත්තා වින 2y ඩබල් ඩොට් සමාන වෙනවා මේ වින t2 පදේ මේ පැත්තට දාගත්තොත් ධන පදයක් වෙනවා ධන 3y t2 බෙදීම 2y දැන් මෙතන අපිට t2 පදයක් තියෙන්නේ 2y t2 බෙදීම m 2y t2 බෙදීම m එතකොට මම ගත්තොත් t2 බෙදීම m උත්ත කරලා ලියාගත්තොත් මෙතන අපිට උතරින් ලැබෙනවා ඒ නිසා t2 බෙදීම m t2 බෙදීම m වලට උත්ත කරලා ලියන්න පුළුවන් t2 බෙදීම m කියලා කියන්නේ මෙතන දෙකක් පොත්සාදයක් විතර ගන්න පුළුවන් පොත් දෙවරක් දෙක හතරයි හතර බෙදීම තුන වරක් g ඍණ y ඩබල් ඩොට් මම ගන්නම් නම් හත් වෙන සම්බන්ධතාවය ලෙස අපි t2 බෙදීම m නිර්ණය කරගෙන දෙනවා y ඩබල් ඩොට් ඇස්පරෙන් හරි අයිඩියා එක අපිට හත් වෙන සම්බන්ධතාවයෙන් මම හතර වෙන සම්බන්ධතාවයට ආදේශ කරගත්තා. හතෙන් හතරට ආදේශ කරොත් අපිට නිර්ණය කරගන්න පුළුවන් හත් වෙන සම්බන්ධතාවයෙන් හතර වෙන සම්බන්ධතාවයට මම ආදේශ කරගත්තා. අපිට ලැබෙනවා g ධන දෙවරක් t2 බෙදීම m කියලා කියන්නේ. හතර බෙදීම තුන වරක් g ඍණ y ඩබල් ඩොට් වෙන t1 බෙදීම m සමාන වෙනවා y ඩබල් ඩොට්. එතකොට වරහන් නියොත් කළ සුළු කරොත් අපිට වෙන්නේ g ධන ඉවරන්නේ 8යි g බෙදීම 3 ඍණ 8යි y ඩබල් ඩොට් බෙදීම 3 ඍණ t1 බෙදීම m සමානයි y ඩබල් ඩොට්. එහෙනම් මෙතන අපිට y ඩබල් ඩොට් පදයක් මෙතන තියෙනවා. මේ ඍණ පදේ මේ පැත්තට දාලා සුළු කරමු. හරිනේ. අපිට ලැබෙන්නේ මෙතන g පද දෙකක් තියෙනවා. පොදු හරයක් අරන් සුළු කරමු. මෙතන 8යි 3යි 11යි g බෙදීම 3යි ඍණ t1 බෙදීම m සමානයි මේ පැත්තේ y ඩබල් ඩොට් 8යි y ඩබල් ඩොට් බෙදීම 3 අපිට ලැබෙනවා 11යි g බෙදීම 3 ඍණ t1 බෙදීම m සමාන වෙනවා දැන් පොදු කරන සුළු කරොත් 11යි y ඩබල් ඩොට් බෙදීම 3යි නම් මම ගත්තොත් මෙතන y ඩබල් ඩොට් උක්ත කරගන්න පුළුවන් t1 ඇසුරෙන් සම්බන්ධය දෙපැත්තම 3න් වැඩි කරලා 11න් බෙදාගෙන ගියොත් හරිනේ මම මේ සම්බන්ධයම ඒතකොට ඒ සම්බන්ධය දෙපැත්තම වැඩි කරනවා 3 බෙදීම 11න් සම්බන්ධය දෙපැත්තම 3 බෙදීම 11න් වැඩි කරොත් 3 බෙදීම 11න් වැඩි කරොත් මෙතන අපිට g මෙතන 3යි t1 බෙදීම 11යි m සමාන වෙනවා y ඩබල් ඩොට්. ඒතකොට හතරෙන් ව්‍යුත්පන්න වෙච්ච හැඩයක් මම ගන්නවා මෙයා 4 ඩෑෂ් ලෙස. හරිනේ. හතරෙන් ව්‍යුත්පන්න වෙච්ච හැඩයක් මම ගන්නවා 4 ඩෑෂ් ලෙස. හරිද අයිඩියා එක මේ දක්වා? එහෙනම් දැන් අපි 4 ඩෑෂ් වලදී y ඩබල් ඩොට් t1 අසුරෙන් දන්නවා. ආයි 3ෙන් දන්නවා x ඩබල් ඩොට් t1 අසුරෙන්. එතකොට y සම්බන්ධතාව දෙකෙන් මම පළමු සම්බන්ධයට ආදේශ කරොත් පළමු සම්බන්ධතාවයේ තියෙන අපිට x double dot ධන y double dot සමානයි බිඳුවයි. නමඩ එතනින් t1 නිර්ණය කරගන්න පුළුවන්. ඒකට 4 ඩෑෂ් සහ 3ෙන් 4 ඩෑෂ් සහ 3ෙන් අංක 1 ආදේශයෙන් 4 ඩෑෂ් සහ 3ෙන් අංක 1 ආදේශයෙන්
එක්ක මොනවා වාත යන්නේ. හරි අපි නම් මේ ගාන වැඩි හදලා වැඩි ඉවරයක් කරමු. මේ ගාන වැඩි හදාගෙන යමු. මේ ගාන වැඩි ඉවර කරමු. එතකොට මෙතන 4 ඩෑෂ් සහ 3න් මම අංක 1 ආදේශ කරනවා. 4 ඩෑෂ් සහ 3න් අංක 1 ආදේශය. එතකොට 4 ඩෑෂ් සහ 3න් අංක 1 මම ආදේශ කරගෙන යනවා. දැන් නම් වැඩේ පැහැදිලිනේ. උගත් වෙනවා කියන්නේ. අපි ගත්තොත් 4 ඩෑෂ් සහ 3න් අංක 1 මම ආදේශ කරනවා. එතකොට අපි ගත්තොත් 4 ඩෑෂ් කියන සම්බන්ධතාවයේ අංක 1යි. 4 ඩෑෂ් සහ අංක 1 කියන සම්බන්ධතාවය. 4 ඩෑෂ් සහ අංක 3න් 4 ඩෑෂ් සහ අංක 3න් අංක 1 ආදේශය. හරිනේ. එතකොට අපිට තීරණය ගන්න ඕතන බිඳුව සමානයි x ඩබල් ඩොට් කියලා කියන්නේ x ඩබල් ඩොට් කියන්නේ මෙතන g ඍණ t1 බෙදීම 4යි ධන ධන y ඩබල් ඩොට් කියලා කියන්නේ g ඍණ 3යි t1 බෙදීම 11යි. හරිනේ. අපිට උතන t1 අන්තර්ගත පද දෙකක් තියෙනවා. ඍණ පද දෙකක්. මම මේ දෙන්නා මේ උත්තරගත පිළිවෙලව ධන පද දෙකක් විදියට. t1 බෙදීම 4යි ධන 3යි t1 බෙදීම 11යි. සමාන නැහැ. මෙතන 2යි g. ඒතර පොදු හරයක් කරාම මෙතන සුළු කරගෙන ගියොත් දැන් අපිට එන්නේ පොදු හරේ 44යි m. ළඟට දැන දෙනවා 11යි t1 ධන 12යි t1 බෙදීම 44යි m සමානයි 2යි g. උඩ නම් t1 දැනනවා 23යි t1 බෙදීම 44යි m සමානයි 2යි g. උඩ වෙන්නේ t1 සමාන වෙනවා. එතන මම අතරම සුළු කරගත්තොත් දැන් අපේ අවශ්‍යතාවය තුල තියෙන්නේ t1 බෙදීම m කියන පදනේ. t1 බෙදීම m. t1 බෙදීම m1 නිර්ණය කරගත්තොත් මම අතොත් දැන් x ඩබල් ඩොට් වල නිර්ණය කරගන්න නම් අපි තුන්වන සම්බන්ධතාවයෙන් දන්නවා x ඩබල් ඩොට් t බෙදීම 4යි m ලෙස. මම t1 බෙදීම 4යි m ඇසුරේ. මම t1 බෙදීම 4යි m මෙතනින් හදාගත්තොත් t1 බෙදීම 4යි m. එතකොට මෙතන 4යි m එකක් තියාගත්තොත් 4 වරක් 11නේ. එතකොට මෙතන 11 වරක් 2 22යි g
බෙදීම 23. අන්න අයිඩියා එක. අපිට ගත්තොත් මේ සම්බන්ධතාවයේ අංක එකෙන් උත්පන්න වෙච්ච හැඩයක් ගන්න 1 ඩෑෂ් ලෙස. ඒකට 1 ඩෑෂ් කින් අපි අංක 3 ආදේශ කරමු. මට තීරණය ගන්න පුළුවන් g ඍණ t1 බෙදීම 4m කියන්නේ 23යි 22යි g බෙදීම 23 සමාන වෙනවා x ඩබල් ඩොට්. නම් පොදු හරයක් අරන් සුළු කරොත් 23යි g ඍණ 22යි g නම් අපිට ලැබෙනවා. ඒ නිසා x ඩබල් ඩොට් සමාන වෙනවා g බෙදීම 23යි. x ඩබල් ඩොට් අපි තීරණය කරේ පහළ දිශාවට ලැබුණේ ධන උත්තරයක්. ඒ නිසා පහළ දිශාවට g බෙදීම 23යි. අන්න බරින් වැඩිමාංශුව පොළොවට සාපේක්ෂව g බෙදීම 23ක ප්‍රවේගයෙන් පහළට ගමන් කරන බව අපිට ලැබෙනවා. හරිද අයිඩියා එක? කනඩේ උඩ බරින් වැඩිමාංශුව g බෙදීම 23ක ප්‍රවේගයෙන් පහළ දිශාවට ගමන් කරනවා. ඊට පස්සේ අපිට අනෙකුත් අංශවලගේ ත්වරණ තීරණය කරන්න පුළුවන්. එතන දැන් පළමු සම්බන්ධතාවයෙන් අපි දන්නවා x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් සමානයි බිඳුව. x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් බිඳුව කරන නිසා x ඩබල් ඩොට් අගය දන්නවා අපි පහළ දිශාවට g බෙදීම 23යි. එතකොට x ඩබල් ඩොට් ධනාගය අපි සලකපු දිශාවටමයි. එතකොට x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් බිඳුවක් නිසා y ඩබල් ඩොට් එන්නේ අපිට ඍණ g බෙදීම 23යි පහළ දිශාවට. එහෙනම් අපිට මෙතෙන් තීරණය ගන්න පුළුවන්. එම නිසා අංක 1 මට ලැබෙනවා y ඩබල් ඩොට්. y ඩබල් ඩොට් නිර්ණය ගන්න පුළුවන්. මෙතනින් y ඩබල් ඩොට් කියන්නේ අපි දන්නවා y ඩබල් ඩොට් හරිනේ. එතන පළමු සම්බන්ධතාවයෙන් මට තීරණය ගන්න පුළුවන් y ඩබල් ඩොට් කියලා කියන්නේ ඍණ x ඩබල් ඩොට්. කියන්නේ ඍණ g බෙදීම 23යි. ඍණ g බෙදීම 23 පහළ දිශාවට. එතකොට අපිට ඉහළට නම් එතකොට ඍණ g බෙදීම 23 පහළ දිශාවට නම් ඉහළට ධන g බෙදීම 23යි. එතකොට y ඩබල් ඩොට් එතන පවතින්නේ ඉහළ දිශාවට g බෙදීම 23ක ප්‍රවේගය. g බෙදීම 23ක ත්වරණයක්. හරිනේ. එතකොට කියන්නේ b කියන කප්පියේ ත්වරණය ඉහළට g බෙදීම 23යි. අන්න අයිඩියා එක. ඒතර අපි x ඩබල් ඩොට් සහ y ඩබල් ඩොට් මෙලෙස තීරණය කරගන්නවා. දැන් මම t1 බෙදීම 4m දන්න නිසා 1 ඩෑෂ් කින් අපි තීරණය කරගත්තොත් T2 මට T2 නිර්ණය කරගන්න පුළුවන්. නැත්නම් අපි ගත්තොත් y ඩබල් ඩොට් අපි දන්න නිසා T2 අපිට නිර්ණය කරගන්න පුළුවන්. y ඩබල් ඩොට් අපි දන්න නිසා T2 අපිට නිර්ණය කරගන්න පුළුවන්. මම ගත්තොත් එතන 7 වෙනි සම්බන්ධතාවයෙන් 7 වෙනි සම්බන්ධතාවය තුළ අපි y ඩබල් ඩොට් T2 ඇසුරෙන් කියලා තියෙනවා. එහෙනම් 7 වෙනි සම්බන්ධතාවයට ඉතින් ආදේශ කරගත්තොත් y ඩබල් ඩොට් අපි දැන් දන්නවා. එතනින් 7 වෙනි සම්බන්ධතාවයට මම ආදේශ කරගන්නවා. අපි 7 වෙනි සම්බන්ධතාවයට ආදේශ කරොත් එතනින් y ඩබල් ඩොට් දන්න නිසා මම එතනින් 7 වෙනි සම්බන්ධතාවයට ආදේශ කරනවා. උඩ තීරණය ගන්න පුළුවන් g y ඩබල් ඩොට් වලගේ දන්න නිසා එම නිසා අංක 7ෙන් දැන් හැබැයි අංක 7ට ආදේශ වෙද්දී වැඩි මෙතන මතක තියාගන්න අපි ත්වරණයක් මේ දෛශිකයක් මේ සම්බන්ධ කරගෙන යන්නේ y ඩබල් ඩොට් කියන ත්වරණය අපි තීරණය කරේ පහළ දිශාවට. එතකොට අපි මේ නිර්මාණය කරපු හැම සමීකරණයකම y ඩබල් ඩොට් පහළ දිශාවට විදිහට තමයි අපි නිරූපණය කළේ. එහෙනම් මේ සමීකරණයට මම y ඩබල් ඩොට් ආදේශ කරද්දී g බෙදීම 23 ආදේශ කරොත් හරියද? නෑනේ. මේ තියෙන්නේ ඉහළ දිශාවට. අපි ගත්තේ පහළ දිශාවට. ඒක නිසා මෙතනට දාන්න ඕනේ මම ඍණ g බෙදීම 23. හරි නේද? උදන්න දාන්න ඕනේ අපි ඍණ g බෙදීම 23. නමඩ තීරණය ගන්න පුළුවන් 7 වෙනි සම්බන්ධතාවයට. අංක 7ෙන් අපිට තීරණය ගන්න පුළුවන් t2 බෙදීම m සමාන වෙන්නේ එතන 4 බෙදීම 3 වරක් g ඍණ y ඩබල් ඩොට් ඍණාගයක්. ඍණ g බෙදීම 23. අන්න අයිඩියා එක. ඍණ g බෙදීම 23යි. අපිට තීරණය ගන්න පුළුවන් නම් T2 බෙදීම සිම්පල් එක සමාන වෙනවා පොදු හරයක් කරන් සුළු කරොත් එතන 4 බෙදීම 3 වරක්
දැන් ඍණ දාන එතන දෙනවා අපිට පොදු හරය 23යි. ඒකට 23යි G 23යි G ධන G. ඒකට 24යි G. මෙතන අපිට 24යි G බෙදීම 23. නම් මෙතන 3 වරක් 1යි 3 වරක් 8යි. අපිට T2 බෙදීම m නිර්ණය කරන්න පුළුවන්. T2 බෙදීම m සමාන වෙනවා. එතන 8 වරක් 4 22යි G බෙදීම 23. 22යි G බෙදීම 23. අපිට T2 බෙදීම m නිර්ණය වෙනවා. දැන් T2 බෙදීම m අපි දන්න නිසා මම ගත්තොත් T2 බෙදීම m වල අගය සහ y ඩබල් ඩොට් අපි දන්න නිසා පස්වන සම්බන්ධතාවයෙන් සහ හයවන සම්බන්ධතාවයෙන් ආදේශ කරගත්තොත් උතනින් z ඩබල් ඩොට් සහ r ඩබල් ඩොට් නිර්ණය කරන්න පුළුවන්. z ඩබල් ඩොට් සහ r ඩබල් ඩොට් නිර්ණය කරනකොට මේ සම්බන්ධතාව දෙක. දෙන්න ඇයිඩියා එක. උඩ T2 බෙදීම m වගේ මෙතනින් දන්නවා y ඩබල් ඩොට් දන්නවා. ඒතර මම ගන්නම් මේ සම්බන්ධතාවය 8 වෙනි සම්බන්ධතාවය ලෙස. උඩ අංක 8 සහ එතන y ඩබල් ඩොට් අපි නිර්ණය කරගත්ත අවස්ථාව මම ගන්නම් මෙයා අංක 8 මේ සම්බන්ධතාවයේ අංක 8 ඉතින් 8 වෙනි සම්බන්ධතාවය යන 9 වෙනි සම්බන්ධතාවය කියනවා 8 සහ 9 5 සහ 6 ආදේශ කරොත් අපිට y ඩබල් ඩොට් සහ z ඩබල් ඩොට් සහ r ඩබල් ඩොට් ගණනය කරන්න පුළුවන්. කරන්නේ හදිලා ඇයිඩියා එක දෙමාත් එක්කම සුළු කරගෙන යමු. අපිට තීරණය කරන්න පුළුවන් 8 වෙනි සම්බන්ධතාවයෙන් සහ 9 වෙනි සම්බන්ධතාවයෙන් අංක 5 ආදේශ කරමු. අරෝදෙනින් තීරණය කරන්න පුළුවන් මේ අංක 5 ආදේශ කරොත් අපිට ලැබෙන්නේ z ඩබල් ඩොට් වලට නිර්ණය කරන්න පුළුවන්. එතන g ඍණ T2 බෙදීම m. දැන් T2 බෙදීම m කියන්නේ 32යි G බෙදීම 23. හරිනේ. 32යි G බෙදීම 23. සමාන වෙනවා z ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට්. y ඩබල් ඩොට් කියලා කියන්නේ මෙතනට ආදේශ වෙන්න ඕනේ ඍණ g බෙදීම 23 කියන අගේ. ඍණ g බෙදීම 23. අපිට මේ ඍණ පදයේ මෙතන දාගත්තොත් උඩ වෙනවා g ඍණ 32 බෙදීම 32යි G බෙදීම 23 ධන G බෙදීම 23 සමාන වෙනවා z ඩබල් ඩොට්. අපිට z ඩබල් ඩොට් මෙතන සුළු කරගෙන යන්න පුළුවන්. z ඩබල් ඩොට් සමාන වෙනවා පොදු හරයක් කරන් මම සුළු කරොත් එතන 23යි G ඍණ 32යි G ධන G බෙදීම 23. කියන්නේ z ඩබල් ඩොට් අපිට නිර්ණය වෙන්නේ එතන 23යි 1යි 24යි 24න් 32ක් ගියාම අපිට ඍණ 8යි G බෙදීම 23යි. අපිට වෙනවා ඍණ 8යි G බෙදීම 23යි z ඩබල් ඩොට් අපි තීරණය කරේ පහළ දිශාව. ඒ නිසා අපිට ලැබෙනවා z ඩබල් ඩොට් ඉහළට 8යි G බෙදීම 23. ඉහළ දිශාවට 8යි G බෙදීම 23ක් වෙනවා. මේ අයිඩියා එක. එතකොට මේ ලෙස z ඩබල් ඩොට් තීරණය කරනවා. එතකොට අපි දන්නවා දෙවන සම්බන්ධතාවයෙන් z ඩබල් ඩොට් ධන r ඩබල් ඩොට්. දෙවන සම්බන්ධතාවයෙන් අපි දන්නවා z ඩබල් ඩොට් ධන r ඩබල් ඩොට් බිඳුවක් වෙනවා. එහෙනම් ඉතින් අපිට z ඩබල් ඩොට් අපි දන්න නිසා r ඩබල් ඩොට් කියන්නේ ඍණ z ඩබල් ඩොට් නේ. අපිට එතනින් තීරණය කරන්න පුළුවන්. අපිට එම නිසා අංක දෙකෙන් අපිට ලැබෙනවා r ඩබල් ඩොට් සමාන වෙනවා එතන ඍණ z ඩබල් ඩොට් වලට z ඩබල් ඩොට් වලගේ ඍණ 8යි G බෙදීම 23. ඒකට මෙතනින් අපිට ලැබෙන්නේ z ඩබල් r ඩබල් ඩොට් පහළ දිශාවට. අපි තීරණය කරපු විදිහටම r ඩබල් ඩොට් 8යි G බෙදීම 23ක ප්‍රවේගයෙන් 8යි G බෙදීම 23ක ත්වරණයකින් පහළ දිශාවට ගමන් කරනවා. අන්න අයිඩියා එක. අපිට එලෙස එක එක් අංශුන්ගේ ත්වරණයන් තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා ගාණේදී අවසානයේ සිවිලිය මත ඇදිල්ල නිර්ණය කරන්න කියලා. ඒකට මට සිවිලිය මත ඇදිල්ල තීරණය කරන්න පුළුවන්. අපි ගත්තොත් අචල ගප්පිය තීරණය කරමු. අචල ගප්පිය සමතුලිතතාවංශලක
අපි දන්නවා පහළ දිශාවට පවතිනවා T1 කියන අතිබල දෙක. එයා සමාන වෙන්න ඕනේ ඉහළට තියෙන ඇදිල්ලට T වලට සමාන වෙන්න ඕනේ. එහෙනම් T සමාන වෙන්න ඕනේ 2යි T1 නේ. හරිනේ. උඩ අපි ගත්තොත් දැන් අචල කප්පියේ මොකක්ද අචල කප්පියට උඩ සරගන්නවා මෙලෙස අචල කප්පියට පහළ දිශාවට මම x සමාන m දෙනවා. උඩ පහළ දිශාවට පවතින බලය 2යි t1 ඉහළ දිශාවට පවතින t ත්වරණයේ බිඳුවයි බිඳුවක් වෙනවා. අපිට ඔතනින් තීරණය ගන්න පුළුවන් t සමාන වෙනවා 2යි t 2යි t1 වලට. උඩ t1 අපිට 1 ඩෑෂ් කියන ආදේශ ගන්න පුළුවන්. නම් ගත්තොත් මෙතන 1 ඩෑෂ් කියන ආදේශ කරොත් දෙවරක් t1 t1 කියන්නේ මෙතන අපිට 4යි m එකක් මේ පැත්තට වැඩි කරොත් මෙතන අපිට 22 4ක් 88යි 88යි g බෙදීම 23 නම් t කියන අර්ථය සමාන වෙනවා අපිට මෙතන 80 ඒවා දැන් 8 වරක් 2 16යි එකක් ඉදිරිය 8 වරක් 2 16යි 17යි 176යි g බෙදීම 23. එතකොට ස්ටීරියෝ මත ඇදිල්ල 176යි g බෙදීම 23ක වගේ. පැහැදිලිද idea එක? හරිනේ. මේ කට්ටියම සටහන් කරගෙන ඉවරද? අසන ගන්න. හරිද? දැන් ගෲප් එකේ පොඩි මැසේජ් එකක් දානවා වැඩි කරනවා. WhatsApp එකේ පොඩි මැසේජ් එකක් දාමු වැඩි කරනවා. ගණේ සුළු කිරීම වලදී අපිට ලොකුවට සංකීර්ණ වෙන අවස්ථාවක් නැහැ. මොකද හේතුව අපිට T1 සහ T2 කියන ආතතියින් ගානේ ඉදිරි පියවර වලදී හරි ගණනය කරන්න කියලා කියලා නැහැ. ඒක නිසා අපිට කැමති විදිහකට අපිට තීරණය ගන්න පුළුවන්. නැත්නම් T1 T2 අපිට පස්සේ ගණනය කරන්න කියලා දීලා තිබ්බනම් ගානේ කියන අනුපිළිවෙලට හදාගෙන යන්න. එතකොට අපි x double dot එක එකපාර ගණනය කරන්න ඕනේ. එතකොට T1 T2 එහෙම නිර්ණය කරන්න බෑ. අපි දැන් මෙතන T1 T2 නිර්ණය කරගත්තානේ. එතන මේ සම්බන්ධතාව වලින් T1 T2 නිර්ණය කරා. මේ පළවෙනියම T1 අපි නිර්ණය කළා තමයි එතන x double dot හොයාගන්නේ. එතකොට එහෙම නිර්ණය කරන්නේ නැතුව අපිට හොයන්න වෙනවා සමගාමී සමීකරණ විසඳලම x double dot ගානේ එහෙම දීලා තිබ්බනම් සුළු කිරීම වලට පොඩ සංකීර්ණ කරලා තිබ්බනම් ආතතිය වෙනම අහලා තිබ්බනම්. එතකොට එතනදී එහෙම අවුලක් නැහැ. අපිට ආතතිය නිර්ණය කළා ඊට පස්සේ ත්වරණයන් සටහන් කරගෙන යන්න පුළුවන්. එතකොට දැන් ෆිසික්ස් වල කතන්දරය වගේ නෙමෙයි. හරිනේ. බලන්න එකපාර ඔය කපි පද්ධතිය දිහා බලලා ත්වරණයන් තීරණය කරන්න බෑ. හරිනේ. එතකොට මෙතන තියෙන ඇත්තටම ගණිත ක්‍රියාවලිය. ඒ අදහස වලට දාගන්නවා. හරිනේ. ෆිසික්ස් විදිහට හිතන්න යන්න එපා. දැන් එකම තන්තුවේ දෙපැත්තට සෙට් වෙලා තියෙන නිසා එක එක ත්වරණේ අපි ලකුණු කරන දිශාවට ප්‍රතිවිරුද්ධව අනිත් එකගේ ත්වරණේ ලකුණු ගන්නවා. කඩේ අවුලක් නැහැ. එහෙම කරගත්තාම අපි අර කියන ගණිත ක්‍රියාවලිය කඩේ කෙලවෙනවා. හරිනේ. ඒ අදහස වලේ තියෙනවා. ගාන එහෙම හදාගෙන යන්න පුළුවන්. හරිනේ. ගාන එහෙම සුළු කරගෙන යන්න පුළුවන්. මේ විදිහට නිරූපණය කළා. ඒකට සාපේක්ෂ ත්වරණයන් සටහන් කරද්දී පොඩ්ඩක් මුලින්ම අදහස වලේ තියාගෙන තීරණය කරන්න වෙනවා. හැබැයි අර දැනෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියන එක නේ. ඔය නිකන් සුළු කිරීම ගොඩක් විතරයි. ඒකට මේක හොඳට දැනුණාම තමයි සරල මොනවාද චලිතේ පට්ටට ගණන් හදන්න ඕනේ. ඔය චලිතයන් ඇඟට දැනෙන්නේ ඒක. හරිනේ. වෙන ක්‍රියාවලිය ඇඟට දැනෙන්න ඕනේ. ඔය ගණිත ක්‍රියාවලියන් මෙතන තියෙන්නේ. ස්වභාවික චලිතය වෙන්නේ අන්තිමට. ස්වභාවික චලිතයට ගැලපෙන පරිදි අපිට සම්බන්ධතාව ගොඩනගන්නේ ඒ ගණිත විවරණයේ අවසාන ප්‍රතිඵලය නිසා. ඒකට ගණිත විවරණයේ අවසාන ප්‍රතිඵලය ස්වභාවික. හැබැයි මුලින් අපිට තීරණය කරන්නේ පද්ධතීන් දෙකම දෙපැත්තට යනවා කියලා. වැඩි පොඩි අවුලක් නේ. හැබැයි ඒක අවසානයේ අපිට සම්බන්ධතාව ගොඩනගෙද්දී නිවැරදිව අපිට දැනෙන විදිහට ස්වභාවික චලිතයේ විදිහට නිවැරදි ප්‍රතිඵල අපිට ගොඩනගන්න. හරිනේ. ද වැඩේ ෂේප් නේ. මේ දැන් කට්ටියට
ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න බැරි කේස් එකක් නේ තියෙන්නේ. කොරෝනා යන මොන කේස් එකනේ. මේ අද කොහොමද මේ තව එක ගණන් තමයි මෙත් එක්ක සාකච්ඡා කරන්න හිතාගෙන හිටියේ. වැඩි අවුල නැහැ නම් මෙතනින් වැඩි ඉවර කරමු. එතකොට දැන් අපිට කප්පි සහ කුණ්‍ය සෙට් වෙන තැන තමයි දැන් අපි නැවතිලා ඉන්නේ. දෙන්න සම්බන්ධ කරලා එන ගණන් ටික හොඳ ගණන් ටිකක් හදලා ගණන් එක තුනක් හදලා අපි වැඩි සාපේක්ෂකරණයේ මූලික දේවල් ටික උඩ ඉවර වෙනවා. උඩට පේපර්ස් වල ගණන් එක්ක මම ඉස්සරහට දිගටම ඒතකොට ගණන් හදාගෙන යනවා. පේපර්ස් වල ගණන් සෙට් වුණාම හොඳ ගණන් පේපර්ස් වලට දාලා ඒවා ඩිස්කෂන් එකේ සාකච්ඡා කරගෙන යනවා. ඒතකොට දැන් ඒ විදිහටම මේ තව එහෙම ගණන් හැදෙන්න තියෙනවා. ප්‍රක්ෂිප්ත වල එහෙම ගණන් හැදෙන්න ඕනේ. අසන ගණන් තියෙනවා. ඒවා පේපර්ස් වලදී පේපර් ඩිස්කෂන් එකත් එක්කම මම වැඩේ කරගෙන යනවා. මේ අද වැඩ ටික පැහැදිලිනේ. වැඩේ අවුලක් වෙන්නේ නැහනේ. ෂේප් නේ. වැඩේ උඩනේ. මේකේ මොකක් හරි අදහසේ අවුලක් තියෙනවා වැඩේ කියපන්. හරිනේ. කන්සෙප්ට්ස් වල උඩ යන්න ඕනේ. හරිනේ. එහෙනම් අදට වැඩි කරයි. අනිත් දවසේ වැඩේ සෙට් වෙමු. ඔයාලගේ පේපර්ස් ගැන කියන්න ඕනේ. සුපිරියර් ලකුණු දෙනවා. ඒතකොට දිගටම ඔය වැඩේට සෙට් වෙනවා. හරිනේ. දැන් මේ ඔයාලට chance එක තියෙනවානේ. ඔයාලට ෆ්‍රී වෙලාවක වැඩේ ලියලා දෙන්න. ඒ ඉස්කෝලේ වැඩත් එක්ක ඔයාලට වැඩේ අවුලක් තමයි. උදේවරු ඉස්කෝලේ දාලා දෙන්නේ. ක්ලාසස් ඒවට යන්න ඕනේ උඹලා. ඒකට ඒවට ගිහිල්ලා ෆ්‍රී වෙලාවක උඹට වැඩේ ලියලා එවපන්. ඒකට උඹලා අවවාද වෙන්න ඕනේ පැය 3 අරගෙන පේපර් එක ලියලා දෙන්න. හරිනේ. ඒකට මේ ඒකේ අම්මත් එක්ක වැඩේ කට්ටිය කරනවා. අපුණු අනිත් ඒවා එක සංසන්දනය වෙනවානේ. මම දැන් අර පේපර්ස් වල උඹලගේ ඔක්කොම ලකුණු ටික එකට මේ දවසක එහෙම සෙට් කරලා දෙන්නම්. ඒකට උඹලට බලා ගන්න පුළුවන් උඹලගේ ලකුණු කොහොමද තත්ත්වය කියලා එන්නේ. ඒ නිසා දිගටම පේපර්ස් ලියපන්. මගෙන් කැඩි කැඩි ලියන්න එපා. තේරුම් නැහැනේ. ඒතර උඹලා ඉන්න තත්ත්වය මොකද්ද කියන එක මැනගන්න පුළුවන්. ඒතර මේ සබ්ජෙක්ට් එක උඹලට බය නැතුව වැඩේ කොට යන්න පුළුවන්. ඒ නිසා ඔය මැත්ස් කියන අවසානයේ කොට දාන්න බෑ ගන්න. හරිනේ. ඒක වැඩේ උඹලා ස්ථාවරව හිටියොත් තමයි අවසාන කාලේ වැඩ කරලා පටන් ගන්න රිසල්ට් එක දෙන්න ඕනේ. හරිනේ. නිසා වැඩේ හොඳට කට්ටියම සෙට්ලා කොට දාගෙන යමු. ඔය ලකුණු ඔය විදිහටම තියාගන්න. හරිනේ. දැන් අද වැඩේ ටී ෂේප් නේ. එහෙනම් මේ ටික හොඳට වැඩේ බලාගෙන වරින්. ඉරිදට වැඩේ යන සෙට් වෙමු. ඉරිදට හොඳ ගණන් සෙට් එකක් තියෙනවා මොකරනේ හැදෙන්න බලාගෙන. වැඩේ දාට සෙට් වෙනවා. එහෙනම් කට්ටියම පරිස්සමෙන් ඉඳපන්. ඉරිදට සෙට් වෙමු.